අපිත් එක්ක Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්නා වූ අපේ මිත්‍ර මිත්‍රයන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අද දවසේ පාඩමට පිළිගනු ලබනවා. මාස ගණනාවක් පුරාම අපි සෑම සතියකම ඉරිදා දවසේ ශුද්ධ ලියවිල්ල ඉගෙන ගන්නවා ඉතාමත් ගැඹුරින්. මට ගොඩක් සන්තෝෂයි මොකද මේ ශුද්ධ වූ පණිවිඩ ආසන්නා වූ බොහෝ දෙනෙක් ඒවා ගැඹුරින් අධ්‍යයනය කරලා ඒවල දේව වචනේ තිබෙන දේ සත්සුද්ධ සත්‍යතාවය සමග සසඳලා එයා ශුද්ධ ආලෝකයට පැමිණෙමින් සිටිනවා. ඒ ගැන උන්වහන්සේට ප්‍රශංසා කරනවා. සමහර දෙනෙක් බොහෝ දෙනෙක් ශුද්ධ ආලෝකයට පැමිණෙන නැත්නම් ශුද්ධ ආලෝකය දැනගෙනගෙන ඒ ශුද්ධ ආලෝකයට පැමිණෙන අතර තවත් කීප දෙනෙක් තමන්ගේ සිත් දැඩි කරගෙන තමන් ඉන්නා වූ අන්ධකාරයේම ජීවත් වෙන එක ගැන ඉතාමත් කනගාටුවක් දැනෙනවා. නමුත් මේක තමයි ශුද්ධ වූ ලියවිලි ලියා තිබෙන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කතා කරත් කියන්නේ උන්වහන්සේගේ පළමු පැමිණීම ගැන කතා කරලා කියන්නේ මේ දරුවාගේ පැමිණීම බොහෝ දෙනෙකුගේ ගැලවීම පිණිසත් බැටීම පිණිසත් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ශුද්ධ ලියවිල්ල කෙනෙකුගේ ගැලවීම පිණිසත් කෙනෙකුගේ බැටීම පිණිසත් සිද්ධ වෙනවා. සිත් දැඩි කරගෙන හිතුවක්කාර විදියට තමන් උගන්වන්නා වූ බොරුව මිත්‍යාව තුළ ජීවත් වෙන අය ඒක අර තමන්ට තියෙන ලැජ්ජාව තමන් උගන්වපු දේ මෙච්චර කල් උගන්වපු දේ මිත්‍යාව නිසා බොරු නිසා ව්‍යාජ ඉගැන්වීම නිසා ඒක අර අපි ඉගෙන ගන්න එල්ද්‍රවපත ඉගෙන ගන්න මුර්ගයාගෙන් පැමිණ නැත්නම් බහා බබිලෝනියෙන් පැමිණා වූ මේ මහත් වූ අන්ධකම නැත්නම් මහත් වූ ඒකට හරි ලස්සනට කියන මත්වීම මෝහණය වෙලා ඉන්නේ. ඉතින් හරි අමාරුයි මේ මෝහණය තුලින් මේ මත්වීම තුලින් ගැලවෙලා යන්න. ඉතින් මේ ගැන අපිට කරන්න තියෙන එකම දේ අය ගැන යාඥා කිරීම. ඉතින් අපි උන්වහන්සේට ඒ අය ගැන යාඥා කළ යුතුයි. මොකද ඒ අයටත් ගැලවීම අවශ්‍ය නිසා. හොඳයි. අද දවසේදී විශේෂිත වූ මාතෘකාවක් අපි කතා කරන්නට යනවා. අපි මාතෘකාවට පිවිසෙමු. ඔයගොල්ලන්ට විශේෂයෙන් මේ මාතෘකාව කතා කරන්න ප්‍රධානතම හේතුව උනේ බොහෝ ක්‍රිස්තියානි අය උන්වහන්සේට ගෞරවයෙන් විදිහට එයයි ජීවත් වෙනවා. ඇත්තටම අපි ඔයගොල්ලෝ දන්නවා අපි විශේෂයෙන් මේ දවස්වල එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ සමහන් එල්දරව් 17 සහ 18 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. එතකොට ඒ කතා කරද්දී උන්වහන්සේ පැහැදිලිව කියන දෙයක් තමයි තවද මාගේ සෙනගෙනි බබිලෝනියේ ඉන්නා වූ බබිලෝනියේ ක්‍රියා කරන්නා වූ බබිලෝනියේ නමස්කාර දවස පවත්වන්නා වූ ඒ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලට උන්වහන්සේ කතා කරලා කියන්නේ මොනවද? තවද මාගේ සෙනගෙනි. ඇගේ පාප වලට අවුල් නොවන පිණිසත් ඇගේ නැත්තම් ඒ උදහස දෙවියන් වහන්සේගේ උදහසට අවුල් නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව එන්නේ කියන පණිවිඩය අද පුදුමාකාර ලෙස යනවා. ඒ විශ්වාසවන්ත දෙවියන් වහන්සේගේ දරුවන් ඒ බබිලෝනියේ ඉන්න හඳුන්වා දුන්නා වද ඔයගොල්ලෝ පැහැදිලි වේදේවල් ඉගෙන ගන්නට යනවා සාක්ෂි සහිතව කවුද මේ දවස වෙනස් කරේ කියන කාරණේ. එතකොට මේ උගන්වන්නා වූ දේවල් නැත්තම් මේ හඳුන්වා දුන්නා වූ ව්‍යාජ සබත නැත්තම් ව්‍යාජ නමස්කාරයේ දවස නොදැනුවත්කමින් ඒ දේ පවත්වන ඒ දේ ඒ තුල ජීවත් වෙන්නා බොහෝ කිතුණන් මේ ශුද්ධ සත්‍යතාවය දැනගෙනගෙන ඒ අය උන්වහන්සේගේ පවුලේ ඒ එක රැළ වෙත එක එඬේරනන් වෙත පැමිණෙනවා. දැන් ඒක පුදුමාකාර විදිහට මිනිස්සු Tamanට තිබෙනා වූ බැමි කඩාගෙන Tamanට තිබුණා තමන්ව නවත්තලා තිබුණා වූ සියල්ල මේක තමයි ශුද්ධ ලියවිල්ල කියලා තියෙන්නේ. උන්වහන්සේ මේ කැඳවීම එල්දරව් 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කතා කරන්නා වූ මේ මහත් වූ කැඳවීම ඒ බබිලෝනියෙන් ඉවත් බබිලෝනිය හඳුන්වා දුන්නා වූ නමස්කාරයේ දවසෙන් ඉවත් වෙලා උන්වහන්සේගේ ශුද්ධවම ඇවීමේ ස්මාරකයේ දවසට උන්වහන්සේ බලාපොරොත්තු වෙන නමස්කාරය කායින් මෙන් නොවි ආබෙල් මෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනා වූ ශුද්ධ වූ නමස්කාරයට සහභාගී වෙන්නට නැත්නම් ඒක තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගෙන උන්වහන්සේගේ දරුකම ලබන්න උන්වහන්සේගෙන් දෙන්නා වූ ඒ නමස්කාරයේ දවසේ උන්වහන්සේ දී තිබෙනා වූ ශුද්ධ වූ නමස්කාරයේ දවසේ ඒ ආශිර්වාද ලබන්න අද පුදුමාකාර විදියට මේ දේශන අසන්නා වූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට පැමිණෙමින් සිටිනවා. මගේ හිත ගොඩාක් සන්තෝෂෙන් තියෙන්නේ. මොකද මම ගොඩාක් සන්තෝෂයි මේ කරන සේවයට උන්වහන්සේ පුදුම විදියට එයාගේ සිත් වලට කතා කරලා දේවගති පුරවවා. මට ඒක හිතා ගන්න බෑ.
දේවගති පුරපවා ඒ අය ශුද්ධ වූ සත්‍යතාවය දැනගෙනගෙන ශුද්ධ වූ ආලෝකයට පැමිණෙනවා. බබිලෝනියෙන් ඉවත් වෙමින් සිටිනවා දැන් ඔවුන්. ඉතින් ඒ ගැන අපි උන්වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. මොකද උන්වහන්සේ ආයත පුදුමාකාර ආදරයකින් කරුණාවකින් ලයාන්විතව උන්වහන්සේ එල්ද්‍රව 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කතා කරනවා ඇගෙන් ඉවත් වෙන්ටි කියන මේ මහත් වූ පණිවිඩය ඒ අයට දෙමින් ඒ අයගේ සිත් විවෘත කරමින් ඒ අයගේ සිත් වලට අනිලද සිත් ඇතුව ඒ අය සුද්ධ සත්‍යතාවය සොයාගෙන පැමිණෙමින් සිටින අය ගැන උන්වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදී අපි ඉගෙන ගන්නට යන්නේ මොකද්ද? අපි විශේෂයෙන් තියෙන ගැටලුව තමයි ඒ බොහෝ ක්‍රිස්තුන්වන්ට තියෙන ගැටලුව තමයි කවද්ද උන්වහන්සේ අපිට උන්වහන්සේට নমස්කාර කරන්න කියලා තිබෙන්නේ. බෞද්ධයන් වහන්සේ මැවීමේ ස්මාරකය වන සබත් දවසේ ඉතිහාසය සහ සතියේ පළවෙනි දිනේ ඉතිහාසය පිළිබඳව අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. මේක මට මගෙන් කරා වූ ඉල්ලීමක්. පුදුමාකාර වෙහෙසක් දරුවා මහන්සියක් දරුවා පහුගිය සතිය පුරාම ලේසි නෑ. මොකද මේ දේවල් විශේෂයෙන් සුද්ධ ලියවිල්ලට අමතරව මේ දවස වෙනස් කිරීම පිළිබඳව ගොඩාක් දේවල් මට ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉගෙන ගන්න කියන්නේ සොයන්න සිද්ධ වුණා. ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේවට සාක්ෂි සහිතව ඔබට දෙන්න අවශ්‍ය නිසා මට ගොඩාක් පොත් පරිශීලනය කරන්න සිද්ධ වුණා. හරි වෙහෙසයි. නමුත් ඒක මම උන්වහන්සේ ඉදිරියේ මම ගොඩාක් සන්තෝෂයෙන් කරපු දෙයක්. ඒ දේවල් මම ඉංග්‍රීසියෙන් මොකද පරිවර්තනය කිරීමේදී ප්‍රශ්න ඇති වෙනවා. මොකද පරිවර්තනය හරියට ලැබෙන්නේ නැහැ. මම ගොඩාක් වෙලාවට Google Translate පාවිච්චි කරන්නේ. නමුත් හරියට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ දේවල් රෙෆරන්ස් ඇතුව ඔබට දී තිබෙනවා. ඒක මම සිංහලට පරිවර්තනය කරලා අද දවසේදී ඔබ ඉදිරියේ තබනවා. ඒ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 100 සිට අද දක්වා කොයි ආකාරයෙන්ද මේ පරිවර්තනය මේ දවස ඔබට තේරෙන්නේ නැති මේ ස්ලයිඩ් එකේ පේන උඩින් සැටර්ඩේ කියලා තියෙන ගානට වෙනස් වෙලා තියෙනවා සන්ඩේ හැටියට. එතකොට අපි බලමු කොහොමද මේක වෙනස් වුනේ කියන කාරණේ. හොඳයි, අපි පළවෙනි කාරණේ තමයි තේරුම් ගත යුත්තේ උන්වහන්සේ මේ කාලය විශේෂයෙන් ඔබ දකින දෙයක් තමයි සබත් දවසේ ඉතිහාසය වසර 6000කට කාලයක් පුරාම යන දෙයක්. කියන්නේ මේ සතියේ 7 වෙනිදා කියන කාරණය අපි පුරාණයට ගියොත් අවුරුදු 6000කට පවන පෙර තිතම මේක මේ 7 වෙනි දවස කියන කාරණයට ඉතිහාසයක් තිබෙනවා. ගොඩාක් අය ගොඩාක් කිතුණුවන් හිතේ තියාගෙන ඉන්නේ. ඒකනේ කිතුණුවන්ට උගන්වන දේ තමයි කිතුණුවන් විශ්වාස කරන්නේ. ඒකට අපි එයාට වැරදි කියන්නේ නැහැ. මොකද දේවදාසියෝ දේවගතිවරු තමන්ට ඕන විදියට තමන්ට පහසු වෙන විදියට තමන් ක්‍රිස්තියානි විශේෂයෙන් මේ සුද්ධ සත්‍යතාවය බිස්නස් එකක් කරගෙන ඉන්නේ. ඉතින් තමන්ට පහසු වෙන විදියට ඒ අය උගන්වනවා. නමුත් ඒ නොවේ සිදුවේ සුද්ධ ලියවිල්ලේ මොනවද ලියලා තියෙන්නේ? සුද්ධ ලියවිල්ල මොනවද කියන්නේ කියලායි අපි කිතුණුවන් හැටියට සෙවිය යුත්තේ. ඒ නිසා මේ සුද්ධ වූ 7 වෙනි දවසේ සුද්ධ භාවය අවුරුදු 6000කට පවන පෙර සිටම දිවෙන කාරණයක්. ඒ නිසා අපි සොයලා බලමු එදා සිට අපි යම් පස්සට අවුරුදු 6000ක් පමණ කාලයකට පිටිපස්සට ගිහිල්ලා අපි සොයලා බලමු කවද්ද උන්වහන්සේ අපිට নমස්කාරය සදා දුන්නේ කියන කාරණේ. උන්වහන්සේ කවද්ද මේ নমස්කාරයේ දවස පිහිටෙව්වේ කියන කාරණේ. අයි උන්වහන්සේ දවස් 6ක යම් දේවල් මවුනු ලබලා ඇයි උන්වහන්සේ 7 වෙනි දවසේ කිසි දෙයක් නොකළේ කියන කාරණය. උන්වහන්සේ වෙනම දවසක් නිර්මාණය කරේ මොනම හේතුවකට? මොකද අනිත් අප 6 දවසක් ගත්තොත් පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස මේ සෑම දවසකම උන්වහන්සේ යම් දෙයක් කරලා තිබෙනවා. නමුත් 7 වෙනි දවසේ උන්වහන්සේ කිසි දෙයක් කරේ නැහැ. එහෙනම් ඇයි උන්වහන්සේට වෙනත් දවසක්? උන්වහන්සේ කිසි දෙයක් කළේ නැත්නම් ඇයි උන්වහන්සේට වෙනත් දවසක්? දැන් මේවා අපි සුද්ධ ලියවිල්ලෙන්ම හොයන්නට ඕනේ. කොහොමද උන්වහන්සේ ඒ දවස ඇයි උන්වහන්සේ නිර්මාණය කරේ? හේතුව මොකක්ද කියන කාරණේ. ගොඩක් දෙයක් කවදා ක්‍රිස්තියානිතුමා හිතේ තියාගන්නේ මේ දසපනත දුන්නේ කාටද? දසපනත දුන්නේ මේ ඊශ්‍රායල් සනකට. ඊළඟට සබත් දවස දුන්නේ ඊශ්‍රායල් සනකට. මේක අපිට අදාළ නැහැ. මගේ සහෝදරයත් එක්ක මම කතා කරනකොට එයත් මට දැනුවත් කරපු කාරණේ තමයි මේ ඊශ්‍රායල් සනකට. මම සන්තෝෂ වෙනවා මගේ සහෝදරයා ගැන. මොකද අලුත් ගිවිසුමෙන් අරගෙන අද දවසේ සිටවිල්ල හරි ලස්සනට අපේ අලුතෙන් එකතු වුණා වූ සහෝදර සහෝදරයන්ට දීලා තිබුණා. ඒක පැහැදිලි කරලා දීලා තුනේ ගැන අපි දෙවියන් වහන්සේ සිතුවන්ත වෙනවා. ඔහුට ශුද්ධාත්ම මඟ පෙන්වීම දිනපතා පුදුමාකාර විදිහට වගුරුවමින් ශුද්ධ සත්‍යතාවයට මඟ පෙන්වීම ගැන. ඒ නිසා අපිට ශුද්ධ සත්‍යතාවයේ නැත්නම් දේව වචනය තුලින්ම අපි
සොයලා බලන්න ඕන මෙන්න මේ කාරණේ. අවුරුදු 6000ක් පමණ කාලයකට පිටිපස්සට ගිහිල්ලා බලමු උන්වහන්සේ මොනවා ගැනද කතා ඇයි මේ දවස නියම කළේ නැත්නම් නිර්මාණය කළේ කියන කාරණේ. අපි යම් උත්පත්ති පුත්‍ර උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 2:3 දක්වා ඔබ කියවුවොත් එතන ඔබට පේනවා දෙවියන් වහන්සේ තමන් විසින් කළ සුවකීය කර්මාන්තයේ 7 වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සීල වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තසේක. දෙවියන් වහන්සේ තමන් නැවුවා වූ සෑදුවා වූ සුවකීය සීල වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු කී පාරක් 7 වෙනි දවස ගැන කතා කරනවද කියලා බලන්න පොඩ්ඩක්. තුන් පාරක්. අයි උන්වහන්සේට මේ එකම දේ තුන් පාරක් කියන්න සිද්ධ වුනේ. ඒකට හේතු උන්වහන්සේ පෙරදක්නා නුවණින් දැනන් හිටියා. මනුෂ්‍ය වර්ගයා සාතන් මනුෂ්‍යව පාවිච්චි කරලා කරන්න යන දේ මේ සිද්ධ වූ 7 වෙනි දවසට. දෙවියන් වහන්සේ තමන් විසින් කළ සෝකී කර්මාන්තයේ 7 වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරලා සීල වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තසේක. ඔබට මතක ඇති හැමතැනම උන්වහන්සේ කතා කරනකොට සබක් නුඹලාට කීමි කියලා කතා කරනවා. ඒක තහවුරු කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කියනවා ශුද්ධය උන්වහන්සේට නමස්කාර කිරීම පිළිබඳව. එතකොට මෙතනත් 7 වෙනි දවසේ කියලා තුන් පාරක් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කියනවා 3 වෙනි පදේ දෙවියන් වහන්සේ තමන් නැවුවාවුද ඊළඟට කියනවා සෑදුවාවුද සූකී සීල් වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩු ගත්තේ ඒ දවසට ආශිර්වාද කොට එය ශුද්ධයයි නියම කළසේක. මේ වාක්‍ය ඇතුළත බොහෝ දේවල් තිබෙනවා. මේ මං කියුවා උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා කියුවා මේ කොටසේ බොහෝ දේවල් තිබෙනවා අපිට ඉගෙන ගන්නට. දැන් ඔයගොල්ලෝ බලන්න මේ වචනේ නියම කළසේක කාටද නියම කළේ? හරි ලස්සනට උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලවුම්කාරයා අලුත් ගිවිසුමට ඇවිල්ලා හරි ලස්සනට මාර්ගය පුතේ දෙවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කොහොමද කියන්නේ? උන්වහන්සේ උන්ට කියනසේ මිනිස්යා සබත් දවස උදෙසානෝ සබත් දවස දී තිබෙන්නේ කවුදසාද ඊශ්‍රායල් සනග උදෙසා. එහෙමද ලියලා තියෙන්නේ? ඊශ්‍රායල් සනග උදෙසා කියලා ලියලා නැහැ. එතන තියෙන්නේ කොහොමද? මිනිස්යා උදෙසා නියම කරන ලද්දේ. මිනිස්යාට සුද්ධපන්ත භාවය නැත්නම් සුද්ධ භාවය සම්පූර්ණ කරගන්න දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන්න දෙවියන් වහන්සේව හඳුනගන්න උන්වහන්සේට ලං වෙන්න උන්වහන්සේගේ චර්ිතයේ සම්පූර්ණත්වයට ගොඩනගෙන්න උන්වහන්සේ දවසක් දුන්නා. බලන්න අතන උත්පත්ති පොතේ කතා කරන ඒ ශුද්ධයයි නියම කළසේක කියලා මෙතෙන්ට වාක්‍ය පොතේ ඇවිල්ලා අපි බලනකොට එතන තියෙනවා මිනිස්යා උදෙසා නියම කළාය කියලා මේ ශුද්ධ වූ දවස. මිනිස්යා උදෙසා නියම කළා වූ මේ ශුද්ධ වූ දවස. ඇයි උන්වහන්සේ කිසි දෙයක් මවන්නේ නැතුව දවසක් සුවිශේෂිත දවසක් නිර්මාණය කරලා ඇයි මිනිස්යාට දුන්නේ? මොන හේතුවක් නිසාද උන්වහන්සේ මේ එක දවස මේ 7 වෙනි දවස මිනිස්යාට දෙනු ලැබුවේ? අපි මතක තියාගන්න ඕන අපි අද දවසේ දුහයන්ට යනවා මේ 7 වෙනි දවසේ ඉතිහාසය පිළිබඳව. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගට අවුරුදු 40ක කාල පරිච්ඡේදයක් තිස්සේම එයාට කෑම වතුර සෙවන ආලෝකය ඒ හැම දෙයක්ම රැකවරණේ මේ හැම දෙයක්ම උන්වහන්සේ ඔවුන්ට දීලා ඊළඟට ඔවුන්ව හුරු කෙරුවා මොනවටද? ඔවුන් ඔයගොල්ලන්ට මම දැනුවත් කරලා තියෙනවා මොනවද? යාකෝබ් ඔවුන්ගේ දරුවෝ ඒ 12 දෙනාත් එක්ක යෝසෙෆ් මිස්රයට ආව අතරේදී ආණ්ඩුකාරයා වුණා අතරේදී ඒ අය ඇවිල්ලා ගෝෂෙන් දේශයේ ජීවත් වුණා. ඒ අය ඊට පස්සේ මහත් ජාතියක් වුණා. ඒ අයට දෙවියන් වහන්සේව අමතක වුණා. හැබැයි ඒ අමතක වුණ ජාතිය තුළ සුළුතරයක් ඔබ දන්නවා මොසෙස්ගේ පවුල සහ ඒ සුළුතරය දෙවියන් වහන්සේව අමතක කරේ නැහැ. ඒ නිසායි ඒ මොසෙස්ගේ පවුල තුළින් මොසෙස්ව නැගිටුණු ලැබුවේ. දෙවියන් වහන්සේට සෑම කාලයකම පාපයෙන් පසුව දෙවියන් වහන්සේගේ දරුවන්ගේ පෙළපත පැවතුණා. මිනිසයන්ගේ පෙළපත පැවතුණා. දෙවියන් වහන්සේගේ දරුවෝ උන්වහන්සේට විශ්වාසවන්ත වේ සුළුතරය. උන්වහන්සේ දුන්නා වූ ශුද්ධ වූ ප්‍රතිපත්තීන් රැකමින් උන්වහන්සේ ඉදිරියේ හරි දේ කරමින් උන්වහන්සේගේ ආඥාවන්ට කීකරමින් අද ඕගොල්ලන්ගේ ඇස් ඇරෙයි දෙවියන් වහන්සේ ඒ මොසෙස්ට උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා උන්වහන්සේගේ ශුද්ධ වූ ආඥා උන්වහන්සේගේ ශුද්ධ වූ ආඥා මනුෂ්‍යයන්ට දෙන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ දරුවෝ ඒ ආඥාවන්ට කීකර වුණා වූ ආකාරය ශුද්ධ ලියවිල තුලින්ම ඔබ ඉගෙන ගන්න යනවා. උත්පත්ති පොතෙන්ම ඔබ ඉගෙන ගන්නට යනවා. ඔබගේ ඇස් ඇරෙන්ට යනවා අද දවසේදී. ඒ නිසා මේව සුළු කරන්න එපා. ශුද්ධ වූ සත්‍යතාවය උන්වහන්සේ කැමති උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මවපු මිනිසයා
උන්වහන්සේ සමග ඒ ශුද්ධවන්ත භාවයට නැත්නම් ඒ ශුද්ධත්වයට පැමිණෙනවට උන්වහන්සේ ශුද්ධව සිටිනින් නුඹලාගේ මුළු හැසිරීමේ ශුද්ධව සිටීම උන්වහන්සේගේ ආශාව. දේවචනේ එහෙමයි කියන්නේ. ඒ නිසා අවුරුදු 40ක් පුරාම දෙවියන් වහන්සේගේ සෙනගව මේ ශුද්ධවන්ත භාවයට හුරු කළේ ඒ අයව ට්‍රේන් කළා කියලා කියනවා අපි. ඒවා පුහුණු කළා. මතක තියාගන්න මේ ආදර්ශය අද දවසේදී අපි උන්වහන්සේ ඉදිරියේ ආත්මික ඊශ්‍රායල් සෙනග එදා ඊශ්‍රායල් වලට දුන්නායි කියලා මේ දවස අපිට අදාළ නැහැයි කියලා කිසිම කෙනෙකුට කියන්නට හැකියාවක් නැහැ. මොකද මේ නියම කලේ පාපයට පෙර ඒ දවස මේ මැවීමේ ස්මාරකය ස්ථාපිත කළේ පාපයට පෙර. පාපයෙන් පසුව නොවේ. මේ මැවීමේ ස්මාරකය දුන්නේ ආදම් සහ ඒවට ඊශ්‍රායල් සෙනගට නොවේ. ඒක අපි තේරුම් ගත යුතු කාරණයක්. ඒ නිසා මේ සීනයි කන්දේදී අපේ නීති සම්පාදකයා අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට ප්‍රකාශ වුණා වූ අතරේදී උන්වහන්සේ සියල්ල ලියා දෙනු ලැබුවා. මොකද මිනිසයන්ට අමතක වෙන නිසා. ඉන්පසු උන්වහන්සේ අපි දන්නවා අනාගත වක්තෘවරුන් ප්‍රේරිතයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා තුලින් අවසානයේදී හේබ්‍රෙය පොතේ හර ලස්සනට කියන උන්වහන්සේ මිනිසයන්ට මේ ප්‍රේරිතයන් තුලින් අනාගත වක්තෘවරුන් කතා කරලා අන්තිමට කාලවල කෙලවරදී තමන්ගේම පුත්‍රයන් ලවා මිනිසයන්ට මේ දේව රාජ්‍යයේ ස්වභාවය දේව නීතිය උගන්වනු ලැබුවා. අහසත් පොළොවත් තියෙන තාක්කල් මතක තියාගන්න. දේව නීතිය පවතින බව යේසුස් වහන්සේ පැහැදිලිවම ලියා තිබුවා. හැබැයි මේ දේව නීතියට කීකරු වෙන්න ඕනේ බලෙන් නොවේ. එදා උදේ නායකයන් බලෙන් ඉගැන්වුවේ මිනිසයන්ට බරක් කරලා තිබුණා. නමුත් අපි දන්නවා අපේ දෙමාපියන්ට කීකරුව ජීවත් වීම අපිට බරක්ද? එහෙම නැත්නම් අපි මේ දෙමාපියන්ට දක්වන්නා ආදරය, සෙනෙහස, ප්‍රේමය නිසා අපි ඒ අයට කීකරුව ජීවත් වෙනවාද? මෙන්න මෙයයි මිනිසයන් තේරුම් ගත යුත්තේ. දෙවියන් වහන්සේගේ නීතිය මිනිසයාට බරක් නොවේ. දේව නීතිය උන්වහන්සේ ඔබටත් මටත් දීලා තිබෙන්නේ උන්වහන්සේ වගේ ජීවත් වෙන්නට. උන්වහන්සේ වගේ ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්නට. ඒක අපි උන්වහන්සේට ආදරය කරනකොට, උන්වහන්සේට ප්‍රේම කරනකොට, උන්වහන්සේට කීකරුව අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා. අද මිනිස්සු ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ තමන්ගේ ඒ ආගම ආරූඪ කරගෙන නැත්තම් ඒ ආත්මික ස්වභාවය. ඒකනේ දේවවචනය කියන්නේ අවසාන කාලේදී දේව භක්තියේ වේශ්‍ය දරන නමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. ඔව් ශුද්ධ ලිවිලේ ලියා තිබෙනවා තමයි. නමුත් අපි ඒකට කරන්න බෑනේ. අපි ඒක කරන්න බෑනේ. ඒක මට ගැළපෙන්නේ නෑනේ. මට ඒක ඒ විදිහට ඉගැන්වුවොත් මට ඒක ප්‍රශ්නයක් නේ. දාවර සහෝදර සහෝදරිය දේවවචනේ යාකොබ්තුමා අනුතුරු ගවනවා. දේවවචනේ තවත් බොහෝ ගුරුවරු වෙන්න එපායි කියලා. මොකද ඔබ උගන්වන දේ ඔබ දන්නා සුද්ධෝ සත්‍යතාවය තුළ ඔබ ජීවත් වෙන්නේ නැත්නම් ඒ ඉගෙන ගන්න සත්‍යතාවයේ ආලෝකයේ දැන ඒක කරන්නේ නැත්නම් මේක උට පාපේ කියලා. ඔබ විතරක් නෙමෙයි පව පුරව ගන්නෙ. මතක තියාගන්න. ඔබගෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් ඔබ නිසා ගැලවීම අහිමි කර ගන්නට යනවා. ඒ වරදට ඔබ වර්ධකාරයෙක් වෙන්න යනවා. ඒ නිසා සුද්ධෝ සත්‍යතාවය ඔබ දැනගෙන ගන්නකොට ඔබ සුද්ධෝ සත්‍යතාවයට අනිවාර්යයෙන්ම කීකරු වෙන්නට ඕනේ. අපි හොයමු දැන් මේ නිවාඩුව මැවීම තුල කොහොමද උන්වහන්සේ ස්ථාපිත කළේ කියන කාරණේ. අද දවසේ මිනිස්සු මොකද කරලා තිබෙන්නේ? මේ මැවිල්ලේ ස්මාරකය දූවිල්ලට පහත් කරලා ඒක හංගලා දූවිලියට හංගලා මේක ඇත්තරම මිනිස්සයා කරපු දෙයක් නෙමෙයි. සාතන් තමයි මේක කරේ. සාතන් තමයි මේ මැවිල්ලේ ස්මාරකය මිනිස්යන්ගේ නමතක කරලා මිනිස්යන්ගෙන් අයින් කරලා මවුන්කාරයන්න් මිනිස්යන්ගෙන් අයින් කරලා ඔහු මේ ලෝකයේ අධිපතියා වෙලා මිනිස්යන්ගේ අධිපතියා වෙලා මිනිස්යන්ව වහලුන් ඇටියට මේ මහත් වූ බබිලෝනිය මේ මහත් වූ මිත්‍යා ඉගැන්වීම තුලින් අන්ධ කරලා මෝහණය කරලා ඔවුන්ව තබාගෙන තිබෙනවා. නමුත් ඔබට මනත් උන්වහන්සේ මේ ශුද්ධ වූ ආලෝකයේ දී තිබෙනවා. ඔබ පළමුව දැනගෙනගෙන අන්‍යයන් සමග බෙදා ගන්න. ඒ නිසා ශුද්ධ ලිවිලි මේ පිළිබඳව අනතුරු අඟවලා තිබෙනවා දානියෙල් පොතේ. මම මගේ සහෝදරයත් එක්ක මම විශේෂයෙන් සහෝදරයන් දෙදෙනෙක් දැන් මට ඉන්නවා ලංකාවේ. ඒ සහෝදරයන් දෙදෙනා සමග මම දැන් දානියෙල් පොත ඉගෙන ගන්නවා. ඒ සහෝදරයෝ දෙදෙනා දානියෙල් අපි 4 වෙනි පරිච්ඡේදයේ නේද දැන් ඉන්නේ අනුරාධ 4 වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නේ. ඒ නිසා ඒ අය ගොඩාක් දේවල් 4 වෙනි පරිච්ඡේදයේ සිට ඉගෙන ගන්නට යනවා. එතකොට මේ සුද්ධ සත්‍යතා නැත්නම් මේ අනුතුරු අගයුම් උන්වහන්සේ කර තිබෙනවා. පාපයේ මනුෂ්‍ය විනාශී පුත්‍රයා තෙසලෝනික පොතේ කතා කරන්නා වූ
මේ පාපේ මනුෂ්‍ය විනාශී පුත්‍රයා ඒ ගැන කතා කරනවා එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ. ඒ ගැන කතා කරන එල්දරව් 18 සහ 17 වෙනි පරිච්ඡේදවල මේ පාපේ මනුෂ්‍යයා මොකද කරන්නට යන්නේ කියන කාරණේ 17 එල්දරව් දානියල් 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පද කියන ඔහු මහෝත්තමයන්ට විරුද්ධව කාරණා කියන්නේද? මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේ ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්න සිතන්නේ. මතක තියාගන්න එසේ මෙසේ දෙයක් නෙවෙයි. උන්වහන්සේ නියම කළා වූ කාලය ඒ වගේම උන්වහන්සේ නියම කළා වූ ඇඟිල්ලෙන් ලියන ලද ව්‍යවස්ථාව වෙනස් කරන්න සිතන්නේ. මතක තියාගන්න. සාතන් මේ මහත් වූ බලවේගය මෙහෙවනු ලැබුවා කාලය සහ ව්‍යවස්ථාව වෙනස් කරන්න. අපි ශුද්ධ ලිවිල්ලෙන් අද දවසේදී සොයන්ට යනවා කොහොමද ඒ සිද්ධ වුනේ කියලා. අද දවසේ පාඩමේ අරමුණ තමයි ලැබීමේ ස්මාරකය වන සබත දේව වචනය තුළින් මේ ශුද්ධ සත්‍යතාවය සොයා බැලීම ලෝක ඉතිහාසයේ සබත පිළිබඳව කරුණු කාරණා අපි හොයන්නට යනවා සෑම කාල වකවානුවකම. මට මේක පැය 3-4ක් කරන්න පුළුවන් නම් ඒ පැය 3-4ම ඔබට දෙනවා සවිස්තරාත්මකව. නමුත් අපිට එහෙම කරන්න බෑ. පැයක් ඇතුළත මම මේ දේශනය අවසන් කරන්න ඕන. මට එක නැත්තම් මහාචාර්යවරයෙක් විසින් කරන ලද රිසර්ච් කියලා කියනවා අපි. ඒ රිසර්ච් රිපෝට් එකක් ලැබුණා ලෝකයේ පටන් ගන්නේ සිටම අලුත් පොළොව දක්වාම ඒ මහාචාර්යවරයා විසින් ඒ කලාව රිසර්ච් එක නැත්තම් ඒ කලාව ගවේෂණය තුළින් බොහෝ ඉතිහාසගත කරුණු ඉතිහාසගත ලියවිලි වලින් ඔහු ඔප්පු කරලා තිබෙන යම් කෙනෙකුට අවශ්‍ය නම් ඉංග්‍රීසියෙන් තිබෙන්නේ හැබැයි ඔබට පුළුවන් පිටු 370 ගණක් තියෙනවා ඒ ඉංග්‍රීසි ડોකියුමන්ට් එකේ සවිස්තරාත්මක වූ සාක්ෂි සහිතව පෙන්වලා දෙනවා ලෝකයේ පටන් ගන්නේ සිට ක්‍රිස්තුස් වහන්සේ දක්වා ක්‍රිස්තුස් වහන්සේගේ සිට අපි ජීවත් වෙන කාලය දක්වා කොයි ආකාරයෙන්ද සබත මෙත්ත මේ හැමවීමේ ස්පාරකය වෙනස් කරේ මිනිස්සු. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ ඉදිරියේ සුරුතරයක් මේ ශුද්ධ සත්‍යතාවය දැනීගෙන ඒ සත්‍යතාවය තුළ ජීවත් වුණ ආකාරය විවිධාකාර වූ පොත්වලින් පොත් ඔහු කරා වූ රිසර්ච් එකේ වූ පොත් මම හිතන්නේ 100කට වැඩි ප්‍රමාණයක් ඉතිහාස පොත් පරිශීලනය කරලා ඔහු ඒ සියල්ල ඔප්පු කර තිබෙනවා. ඒක මට ගොඩාක් රුකුලක් වුණා විශේෂයෙන් ඉතිහාසගත කරුණු සොයා ගන්නට. මම යම් ප්‍රමාණයක් ඔබ ඉදිරියට දවසේදී තබනවා. ඒ නිසා මේ සබත් නමස්කාරය වෙනුවට සබත් නැත්නම් සභාවට හඳුන්වා දුන්නා වූ මේ ඉරුදින නමස්කාරය සහ නමස්කාරයේ දවස වෙනස් වුණු ආකාරය අද දවසේදී අපි ශුද්ධ ලියවිල්ල සහ ඉතිහාසයෙන් සොයලා බලමු. දැන් ඔබ දන්නවද මේ කාලය පිළිබඳව කාලය සහ සදාකාලික අපි දන්න උන්වහන්සේ සදාකාල තරණ වහන්සේ. උන්වහන්සේ කතා කරනවා මම පටන් ගන්න සහ අන්තිමේ කියලා. උන්වහන්සේට පටන් ගන්නක් සහ නැත්තම් කාලය උන්වහන්සේට කාලය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ දන්නවා මිනිස්සයා මැව්වට පස්සේ මැවුම්කාරයන් වහන්සේ උන්වහන්සේ මේ මැවීමේ කාර්යය නැත්තම් මැවීම පටන් ගත්ත දවසේ පළමු දින අන්න දින වකවාන උන්වහන්සේ නියම කළා. දේවචන කියලා පටන් ගන්නේදී දෙවියන් වහන්සේ අහස පොළොවත් නැවුසේක පොළොව වනාහි 15 ඉස්සු තිබුණේ කියලා පටන් අරගෙන උන්වහන්සේ අන්න දින නැත්නම් මේ පෘථුවියේ දින ගණන හරි ලස්සනට ආරම්භ කළා. උන්වහන්සේ කියනවා පළවෙනි දවසේ මවලා උන්වහන්සේ කියනවා ඒක පළවෙනි දවසේ. ඊට පස්සේ දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ මොකද මිනිහයාට මේ කාලය අවශ්‍ය නිසා. මිනිහයාට මේ කාලය අවශ්‍ය නිසා උන්වහන්සේ අන්න කාලය පිළිබඳව මිනිහයාට අදාළ කාලය පිළිබඳව ලස්සනට මොකද්ද? ඒ කාලය නිර්මාණය කළා. දවස හදලා ඊට පස්සේ කාලය නිර්මාණය කළා. මේක පළවෙනි දවස ඔබට. මේක දෙවෙනි දවස ඔබට. මේක තුන්වෙනි දවස ඔබට. මේ ආනාදී වශයෙන් 6 වෙනි දවස වෙනකන් ඇවිල්ලා 6 වෙනි දවසේදී උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානශීලී ලෙස මනුෂ්‍යයා මවලා ඊට පස්සේ උන්වහන්සේ සියලු කාර්ය 6 දවස් 6කින් නිම කරලා 7 වෙනි දවසත් ස්ථාපිත කරනවා. හැබැයි 7 වෙනි දවසේ උන්වහන්සේ කිසි දෙයක් කරන්නේ නැහැ. ඇයි උන්වහන්සේ කරන්නේ නැත්තේ? දැන් අපි ඒ ගැන සොයන්නට යනවා. ඒ නිසා උත්පත්ති පොතේ මුල්ම දිනේ ඉඳන් මේක හරි විශේෂිතයි. ශුද්ධ ලියවිල්ල ගැඹුරින් අධ්‍යයනය කරනකොට අපිට මේ කාරණේ හරි ලස්සනට පේනවා. උත්පත්ති පොතේ මුල් පළවෙනි දවසේ ඉඳන් සහස්‍රය අපි කතා කරන අවුරුදු 1000 ගැන. දැන් මේකට ඒ මාගේ මට අද දවසෙත් වීඩියෝ එකක් කියලා තිබුණා ඒ සහෝදරයා. මේක තමයි ආත්මික ආන්දභාවය සහ ආත්මික බොළඳකම කියලා කියන්නේ. මොකද ශුද්ධ යහපත දන්නවා මේක හරි කියලා දන්නවා දැන් හැරෙන්න බෑ. ඒ නිසා ලැජ්ජාව සහ හිතුවක්කාර කරගෙන
සත්‍යතාවයට හිතේ අර පාරාව රජතුමා වගේ හිතේ දැඩිකමින් මිනිස්සු සත්‍යතාවයේ පාකිරීම හරිම කනගාටුදායක කාරණයක්. අපි ශුද්ධ සත්‍යතාවයේ දැනගෙන යනකොට අපි දන්නවා උන්වහන්සේගේ මේ මුල් දවසේ මැවීමේ දවසේ ඉඳලා ඒ පළවෙනි දවසේ ඉඳලා සහස්‍රයේ අවසානයේ දක්වා ඒ කියන්නේ අධර්මිෂ්ඨ සෙනග මලුන්ගෙන් උත්ථාන වෙලා දිව්‍යන් වහන්සේ ඔවුන්ව සදාකාලයටම විනාශ කරන ඒ අවස්ථාව දක්වාම දැන් අපි දන්නවා ලෝකයේ මැවීමේ ඉඳලම අපි අවුරුදු 6000ක් පමණ කාලයක් පසු කර තිබෙනවා. අපි දන්නවා ඊට පස්සේ අවුරුදු 1000ක කාලයක් උන්වහන්සේත් එක්ක ස්වර්ගයේ මේ කාරණා අපි ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. අවුරුදු 1000ක කාලයක් එල්දරවපති ඉගෙන ගන්නදී එල්දරවපතේ පැහැදිලිව මේ ශුද්ධ සත්‍යතාවයේ ආලෝකයේ දී තිබෙනවා. එතකොට උන්වහන්සේ සමග අවුරුදු 1000ක කාලයක් ස්වර්ගයේ ජීවත් වෙලා නැවත උන්වහන්සේ තුන්වෙනි වර ඒ අලුත් යෙරුසලම සමග මේ පොළොවට ඇවිල්ලා ඒ අවස්ථාවේදී ඒ අධර්මිෂ්ඨනකව සදාකාලයටම විනාශ කරන අවස්ථාව දක්වාම ඒ අවුරුදු 7000ක කාල පරිච්ඡේදයේ සතිය ලෝකයේ මැවීමේදී ස්ථාපිත කළා වූ සතිය පළවෙනි දවසේ ඉඳන් 7 වෙනි දවස දක්වා ස්ථාපිත කළා වූ සතිය අපිට හම්බෙනවා ලෝකයට පවා මිනිසයා පව් කළාට පස්සේ ලෝකයේ ඒ කාලවකවානුව පවා හරි ලස්සනට අවුරුදු 7000ක කාල පරිච්ඡේදයේ හරි ලස්සනට ස්ථාපිත කරලා තිබෙනවා ආකාරය අපි දන්නවා ලෝකයේ උන්වහන්සේ ආදම් සායවගේ පටන් ආබ්‍රහම් දක්වා අවුරුදු 2000ක කාල පරිච්ඡේදයක් ඊට පස්සේ ආබ්‍රහම්ගේ සිට උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ලෝක පහළ වීම අවස්ථාව දක්වාම තවත් අවුරුදු 2000ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තුස් වහන්සේ පළමු ලෝක පහළ වීම සිට අද දක්වා අපි 2020 දක්වා ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කාලය සම්පූර්ණ වෙමින් පවතිනවා. මොනවටද? උන්වහන්සේගේ පැමිණීමට. ඒ නිසා මේවා ශුද්ධ ලියවිලි ලියා තිබෙනා වූ ඉතාමත් ගැඹුරු සත්‍යතාවයන් නිසා අපිට පේනවා උන්වහන්සේ මොනවා කරන්නද මේ යන්නේ කියන කාරණේ. ඊළඟට උන්වහන්සේ දවස් 6කින් ලෝකය මැව්වට පස්සේ උන්වහන්සේගේ අපේ නිර්මාණ කාර්යයන්ගේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබුණා. නමුත් සතිය අවසන් වෙලා තිබුණේ නැහැ. මේක තමයි තිබෙන පුදුමාකාර සත්‍යතාවය. සතිය අවසන් වෙලා තිබුණේ නැහැ. මොකද 6 වෙනි දවසකින් ලෝකය මවලා හමාර කරාට සතිය අවසන් වෙලා තිබුණේ නැහැ. දින 6 තුල සෑම දිනකම ඔබට පේනවා උන්වහන්සේ කරන ලද යම් කාර්යයක් ඔබට පේනවා. යම් කාර්යයක් පේනවා. නමුත් 7 වෙනි එකට වැඩි ඉතා වෙනස්. ඇයි උන්වහන්සේ මේ 7 වෙනි දවස උන්වහන්සේ නියම කළේ? දැන් ඔබට පේනවා ඇති උන්වහන්සේ 7 වෙනි දවස විවේක ගත්තා, නිවාඩුව ගත්තායි කියලා විශ්‍රාම ස්ථානයට උන්වහන්සේ ඇතුළුනායි කියලා මගේ අද උදේ නැගිට ගාම මම ඇහුවේ මේ අපේ අනුරාධ සහෝදරයාගේ දවසේ සිටිල්ල. හරි ලස්සනට හේබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ විස්තර කරනවා උන්වහන්සේ විශ්‍රාම ස්ථානයට ඇතුළුනා වගේම උන්වහන්සේගේ දරුවොත් ඒ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්න ඕනේ කියන කාරණේ. බොහොම කෙටි කාලෙකින් මගේ සහෝදරයා සත්‍යතාවය දැනගෙනගෙන මේ ශුද්ධ ආලෝකයට පැමිණ තිබෙනම ගැන මගේ හිත පුදුමාකාර විදිහට සන්තෝෂයෙන් ප්‍රීතියෙන් පිරා යනවා. මෙතන කියනවා මේ අනුව සතියේ 7 වෙනි දිනය ස්වාමින් වහන්සේගේ විවේකයේ දිනය හැටියට උන්වහන්සේ කළා වූ ආකාරය ටිකක් හොයලා බලන්න. උන්වහන්සේට මහන්සි හින්දාද උන්වහන්සේ විශ්‍රාම ගත්තේ. යෙසායාගේ පොතේ කතා කරලා කියන මොකද? අපේ සදාකාලික දෙවියන් වහන්සේට ස්වාමින් වහන්සේ ලෝකයේ මෞංකාරයන් වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසලා නැද්ද කියලා යෙසායාගේ පොතේ ලියා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ක්ලාන්ත වෙන තරම් වහන්සේ නෙවෙයි. උන්වහන්සේ වෙහෙස වෙන තරම් වහන්සේ නෙවෙයි. එහෙනම් උන්වහන්සේ ඇයි මේ නිවාඩුව ස්ථාපිත කළේ? මේ දවස ස්ථාපිත කළේ ඔබට මතක ඇති. උන්වහන්සේ මේ දවස නියම කළාය කියලා කියනවා. ඒ නියම කිරීම අලුත් ගිවිසුමේ උන්වහන්සේ අපේ බවුන්කාර තරන් වහන්සේ ඇවිල්ලා කියනවා ඒක කවුදසාද නියම කළේ කියන කාරණේ. ඒ නිසා අපි මේ ප්‍රශ්න වලට අපි පිළිතුරු හොයමු. දැන් උන්වහන්සේ මේ ශුද්ධ වූ දවස මේක ස්මාරකයක්. ඔබ දන්නවා ශාජහාන් රජතුමා තමන්ගේ බිස්සවව මුළු ලෝකයාම සිහිපත් කරන පිණිස මේ මහත් වූ ආදරය සිහිපත් කරන පිණිස ටජ් මහල ගොඩනැගුවා. මේ ටජ් මහල බලන්ට යනවා වූ සෑම කෙනෙක්ම සෑම ෆොරින කෙනෙක්ම සෑම මේ සංචාරකයෙක්ම ඒ ටජ් මහල දකින අවස්ථාවේදී ශාජහාන් රජතුමාව මතක් කරගන්නවා. ඔහු කලාව ඒ බිරිඳට දැක්වූ ප්‍රේමය මතක් කරගන්නවා. උන්වහන්සේ අපේ මවුන්කරයන් හැටියට අපේ ප්‍රේමවන්තය හැටියට උන්වහන්සේ
උන්වහන්සේවත් මතක් කරගන්න උන්වහන්සේ දවස් 6ක් අපේ වැඩ කරලා 7 වෙනි දවසට එනකොට උන්වහන්සේව මතක් කරගන්න අපේ ප්‍රේමවන්ත තනන් වහන්සේ අපේ ප්‍රේමවන්තයා ඒ දවස දී තිබෙනවා. ඇයි මේ මිනිස්සු ඒ ප්‍රේමවන්තයාට පිටුපහලා දෙවියන් වහන්සේව අමතක කරලා Tamanට ඕන විදිහට උන්වහන්සේට නමස්කාර කරන්න උත්සාහ කරන්නේ. මතක තියාගන්න මේක උන්වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. උන්වහන්සේගේ හිත රිදෙනවා. උන්වහන්සේට වේදනාව දෙනවා. මම ඒක බයිබල් පාඨයෙන් ඔබට පෙන්නන්නම්. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාවලට අකීකරු වන අතර උන්වහන්සේට හිත රිදෙනවා. එදා ඒ කායින් දෙවියන් වහන්සේගේ ආඥාවට පිටුපානකොට උන්වහන්සේගේ හිත රිදුණා. උන්වහන්සේගේ හිතට පුදුමාකාර වේදනාවක් දැනුණා. ඒ නිසායි කායින්ගේ පූජාව කායින්ගේ নমස්කාරය පිළි නොගත්තේ. උන්වහන්සේට සම්පූර්ණ ලෙස කීකරුව ඒ নমස්කාරය ඔප්පු කළා වූ ආබෙල්ගේ පූජාව උන්වහන්සේ පිළිගත්තේ. මේක තේරුම් ගන්නට ඕනේ. ස්වාමිනී කිව්වට ප්‍රශංසාව වේවා හාලෙලූයා කියලා කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන নমස්කාරය අපි උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට දෙන්නේ නැත්නම් උන්වහන්සේ බලාපොරොත්තු වන දවසේ අපි උන්වහන්සේට ඒ নমස්කාරය උසවන්නේ නැත්නම් ඒ নমස්කාරය උන්වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේ පිළිගන්නේ නැහැ. ඒක කායින්ගේ ජීවිතයේ ආදර්ශයෙන් ඔබට මට දී තිබෙනවා. ලෝකයේ මැවීමේදීම ලෝකයේ පළමු කාලය තුලම උන්වහන්සේ ආදර්ශය ඔබට මට දී තිබෙනවා. ඒ නිසා බලන්න පළවෙනි ක්‍රියාව මේ බයිබල් පාඨය ඇතුළත මම කිව්වා මේ කාරණේ මේ බයිබල් පාඨය ඇතුළත කාරණා තුනක් අපිට හම්බෙනවා. පළවෙනි ක්‍රියාව තමයි මැවීමේ ස්මාරකය උන්වහන්සේ ස්ථාපිත කළා. අපි ඉංග්‍රීසියෙන් කියන මොනියුමන්ට් එක නැත්තම් මේ ස්මාරකය අපි මේ ස්මාරකයට 7 වෙනි දවසට ඇතුළු වෙනකොට අපේ මනසට ටක් ගාලා එනවා මගේ මැවුම්කාරය. උන්වහන්සේගේ ආශාව උනේ ඒකයි. උන්වහන්සේ කිසි දෙයක් නොකළ ඒ දවස උන්වහන්සේ මිනිසයාට නියම කළේ මිනිසයාට දුන්නේ උන්වහන්සේත් එක්ක සම්බන්ධකම් පවත්වන්න. ඊට පස්සේ දෙවෙනි කාරණේ උනේ මොකද්ද? උන්වහන්සේ ඒ දවස නිවාඩුවේ දිනේ හැටියට උන්වහන්සේ මිනිසයාට දෙනු ලැබුවා. ඒ දිනේ දුන්න විතරක් නෙමෙයි ඒ දවසට ආශිර්වාද කළා. ඒ තුන්වෙනි කාරණේ තමයි ඒ පූජනීය දවසක් හැටියට උන්වහන්සේ සමග කාලය ගත කර යුතු දවසක් හැටියට උන්වහන්සේ නියම කළා. මේක ඉංග්‍රීසියෙන් කතා කරන්නේ sanctified කියලා. ඔයගොල්ලෝ කිව්වොත් ඒක අපි තේරුම ඔබ ඩික්ෂනරියෙන් බැලුවොත් ඔබට මේ set apart. දැන් ගොඩාක් ගුරුවරු ගොඩාක් දේවදාසයෝ දේවගති උරගන්නවා අපිට ඕන දවසක් සබත් දවසක් හැටියට පවත්වන්න පුළුවන් කියලා. ශුද්ධ ලිවිලා එහෙම කියලා නැහැ. උන්වහන්සේ මේ 7 වෙනි දවස නියම කරලා උන්වහන්සේ ඒකට කියනවා sanctified, set apart from other days කියලා. නැත්නම් අනිත් දවස් වලට ගෙන් වෙන් කරලා උන්වහන්සේ මේ සුද්ධ වූ දවස වෙනම දවසක් හැටියට උන්වහන්සේ මනුෂ්‍යයට දුන්නා. ඒ දවසේ උන්වහන්සේ කිසි දෙයක් කරේ නැහැ. ඒ දවසේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ දරුවෝ එක්ක උන්වහන්සේ කාලය ගත කිරීම. මතක තියාගන්න. මේ සුද්ධ සත්‍යතාවය මේ සුද්ධ ආලෝකයේ විවෘත මනසකින් අපි දැකලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න මේ නිසයි උන්වහන්සේට කියන්න තිබුණේ සිද්ධ වුණේ මතෙව් 7:21 වෙනි පරිච්ඡේදයේ මොනවද කිව්වේ? මට ස්වාමිනී කියන සියල්ලම ස්වර්ගයට යන්නට ඇතුල් වෙන්නේ නැහැ. උඹලා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත පිරණ වහන්සේගේ කැමැත්ත කරන්න ඕන. පිරණ වහන්සේ කැමැති විදිහට ඔබ নমස්කාරය ඔප්පු කරන්න ඕන. එතකොටයි මම ප්‍රසන්න. මම ඔබට පෙන්නන්නම් ඊශ්‍රායල් සෙනගට විරුද්ධව දෙවියන් වහන්සේ කියලා උඹලා ඇයි තවමත් මට විරුද්ධව කැරලි ගහන්නේ කියලා සබත කඩ කරනකොට මතක තියාගන්නට ඕනේ අපි. උන්වහන්සේ මේ මැවීමේ කතෘවරණ නම් දින ගණන් කරන්න පටන් ගත්තා. සතිය නිර්මාණය කළා. සතිය නිර්මාණය කරලා උන්වහන්සේ කාල පරිච්ඡේදයේ මිනිසයාට දුන්නා. උන්වහන්සේ මේ කාල පරිච්ඡේදය හරිය ලස්සනට නිර්මාණය කළා. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස මේ කාරණා හරියට මේ දවස් ටික නිර්මාණය කරලා දවස් 7ක් නිර්මාණය කරලා මිනිසයාට දුන්නා. 7 වෙනි දවසත් එක්කම උන්වහන්සේ අපි කියනවා ෆ්‍රීස් වුණා. 7 වෙනි දවසේදී 7 වෙනි දවස උන්වහන්සේ සමග සහභාගීත්වයෙන් පවත්වන්නට උන්වහන්සේ දුන්නා. මේක තමයි තියෙන ආශ්චර්යය. මැවීමේ ආශ්චර්යය. මිනිසයාට කාලය ගණනය කරන්න අවස්ථාව දීලා දවසේ පළවෙනි දවස මේ සතියේ පළවෙනි දවස ඔබට මේදී. සතියේ දෙවෙනි දවස, තුන්වෙනි දවස, හතරවෙනි දවස මේ අනාදි වශයෙන් කාලය උන්වහන්සේ නියම කරලා උන්වහන්සේ 7 වෙනි දවසට ඇවිල්ලා කියනවා මොනවාද? මෙන්න ඔබට මා සමග ගත කරන්න දවස. ඊට පස්සේ ඔබවත් මටත් කියනවා මොකද 7 වෙනි දවසට ඇවිල්ලා ඊළඟට මොකද නව සතිය ආරම්භ කරන්න උන්වහන්සේ මිනිසාව නතර කරා. 7 වෙනි දවසට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ පළවෙනි දවසට යනවා.
මෙන්න කාල චක්‍රය මනුෂ්‍යයට නියම කළා වූ ආකාරය. කාලය සහ දවස් උන්වහන්සේට නියම මනුෂ්‍යයට නියම කළ වූ ආකාරය. උන්වහන්සේ ශුද්ධ වූ ඒ මැවීම තුලින් උන්වහන්සේ මනුෂ්‍යයට සතිය නිර්මාණය කරපු ආකාරය. මේ පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස යනාදී වශයෙන් මේ උන්වහන්සේ ස්ථාපිත කළා මේ සතිය හත්වෙනි දවස් උන්වහන්සේ සමග සහභාගීකම් මේ විදිහට තමයි මනුෂ්‍යයා කතා කළේ. නැත්තම් මේ දේ රෝම අධිරාජ්‍ය දක්වාම පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා, සතියේ හතරවෙනිදා, සතියේ පස්වෙනිදා යනාදී වශයෙන් සතිය සහ මාස උන්වහන්සේ මනුෂ්‍යයට නියම කළා. මේක හරි පුදුමාකාර දෙයක්. එනිසා උන්වහන්සේ මේ නියම කළා වූ දේ මනුෂ්‍යයාට ආදම් සහ හේවට නියම කළ වූ දේ ඊශ්‍රායල් සෙනඟ ඊජිප්තු දේශයෙන් අරගෙන එනකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේට අමතක වුණ දේ මතක් කරලා දුන්නා. මොකද කියන්නේ? සබත් දවස සුද්ධ කොට පවත්තන්න සිහි කරගන්නවා. ඇයි සිහි කිරීම කළා උන්වහන්සේ දවස් 6කින් ලෝකේ මවල 7 වෙනි දවසේ ආදම් සහ හේවට කිව්වා සිහි කරන්න ඕන ඔබේ මවුන්කාරයන් 7 වෙනි දවසේදී. එතකොට ඒ සිහි කිරීම නතර වුණා. මිත්‍යා දෘෂ්ටියට ඇදිලා ගියා. මිස්රේ පාපේ දේශයට වුන් ඒ පාපේ මනුෂ්‍යත් එක්ක මිශ්‍ර වෙලා දෙවියන් වහන්සේගේ ඒ ශුද්ධ වූ මවුන් කාරයන් වුන් අමතක කරා. ඒ අයට උන්වහන්සේ මතක් කර දෙනවා. ඒ අයට උන්වහන්සේ මතක් කර දෙනවා. මොකද්ද? මවුන් කාරයන් එක්ක සහභාගීකම් පවත්වන්නට සිහි කර ගන්නවා. එතන කතා කරනවා බැවීමේදී උන්වහන්සේ කියපු දේම උත්පත්ති පොතට ගිහිල්ලා බලන්න. මග්නිසාද දින 6කින් උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් මවලා 7 වෙනි දවසේ නිවාඩු ගත්තලා ඒක මිනිසයාට නිවාඩුව සඳහා නියම කළ බව අන්න නික්මයා 20 වෙනි පරිච්ඡේදයේ දසපන්ත දෙන්නා අතරේදී උන්වහන්සේගේ ශුද්ධ නීතිය දෙන්නා අතරේදී ඒ අයට මතක් කරලා දුන්නා. මේ සබත කියලා කියන්නේ හේබ්‍රු භාෂාවේ නිවාඩුව කියන කාරණේ, විවේකී කියන කාරණේ. ඒ නිසා උන්වහන්සේ අයට මතක් කරලා දුන්නා විවේක ගත යුතු බව. උන්වහන්සේ සමග විවේක ගත යුතු. ඔබ කල්පනා කරන්නේ මේ දේ ඊශ්‍රායල් සෙනඟට දුන්නා කියලාද? නෑ. ඔබ යන්න මං කිව්වේ ලෝකයේ පටන් ගන්න ඉඳලා ආදම් සහ හේවට මේ සුද්ධ වාඥා දෙනු ලැබුවා. ඊළඟට උන්වහන්සේ ඒ මනුෂ්‍යයා පව කරාට පස්සේ සමාන දෙවියන් වහන්සේගේ ආඥාවට කීකරුව ජීවත් වීම උන්වහන්සේ බලාපොරොත්තු වුණා. කායින් සහ ආබේල් තුල ඒ සුද්ධ වූ සැබෑ වූ නමස්කාරය උන්වහන්සේ බලාපොරොත්තු වුණා. ඊට පස්සේ ඔබ දන්නවා නෝවා ගැන කල්පනා කළා වල උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මොනවද කියන්නේ? උන්වහන්සේ ඉදිරියේ නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණායි කියලා. දෙවියන් වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වුණායි කියලා. අපිට හම්බෙනවා මේ දෙයම ඒනෝගේ ජීවිතේ ඒනෝක් දෙවියන් වහන්සේත් එක්ක අවුරුදු 300ක් හැසිරුණායි කියලා. මේ හැසිරීම කියලා කියන්නේ මොකද? උන්වහන්සේගේ සුද්ධ වූ අනපනත් වලට අනුව ජීවත් වීම. ආබ්‍රහම් ළඟට ඇවිල්ලා කියනවා ආබ්‍රහම් උත්පත්ති පොතේ තියෙන මේ ආඥා දෙන්නත් ඉස්සෙල්ලා ලිඛිතව මෝසෙස්ට දෙන්නත් ඉස්සෙල්ලා උන්වහන්සේ කතා කරලා කියනවා උත්පත්ති 26 වෙනි පරිච්ඡේදයේ 4 සිට 5 දක්වා ආබ්‍රහම් මගේ හඬට කීකරුව, මගේ නියමයන්ද, මගේ ආඥාද, මගේ පනත්ද, මගේ ව්‍යවස්ථාවද පැවැත්වූ හේන් කියලා කතා කරනවා. මතක තියාගන්න. මේ අපි මේ ඉන්න මුලාවෙන් මිදෙන්න ඕන. උන්වහන්සේගේ ආශාව ලෝකයේ පටන් ගන්නේ සිට අලුත් පොළොව දක්වාම උන්වහන්සේගේ දෙවන පැමිණීම දක්වා ඊට එහාත් උන්වහන්සේ අපි ඊට පස්සේ කොහොමද උන්වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙන්න යන්නේ. නමුත් උන්වහන්සේගේ ස්වරූපේ උන්වහන්සේගේ සමානත්වයට මවපු මිනිසයාගේ තුල උන්වහන්සේ දකින ආශාව තමයි උන්වහන්සේ සුද්ධව සිටිනින් උන්වහන්සේට කීකරුව, උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව, උන්වහන්සේගේ නියමයන්ට කීකරුව, උන්වහන්සේගේ පනත් වලට කීකරුව ජීවත් වීම. ඒ දේ එදා නෝවා තුලින් බලාපොරොත්තු වුණා. එදා ඒනොක් තුලින් බලාපොරොත්තු වුණා. ඒ දේ අනුව උන් ජීවත් වුණා. ආබ්‍රහම් තුල මේ දේවල් ලියලා දෙන්න ඉස්සෙල්ලා කොහොමද ආබ්‍රහම් දැනගත්තේ උන්වහන්සේගේ නියමයන්, උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ පනත්, උන්වහන්සේගේ ව්‍යවස්ථාව කොහොමද දැනගත්තේ? මතක තියාගන්න. මේ සියල්ල උන්වහන්සේ අද ආදම්ස ඒවට දුන්නා උදේ ඒ අයගේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය අරගෙන ඉගැන්නුවා. ඒ වචනේ ඒකයි කියන්නේ ලෙවි කතාව පොතේ. මොකද කියන්නේ? නුඹලාට මේ දෙන සියලු අවවාද අනුශාසන නුඹේ දරුවන්ට හොඳ ආකාර උගන්වනවා. ඒක තමයි දෙමාපියන්ගෙන් උන්වහන්සේ බලාපොරොත්තු මේ වගකීම. ඒ සුළුතරය දෙවියන් වහන්සේගේ දරුවෝ ඒ බහුතරය පාපයත් සමග මිශ්‍ර වෙලා අය දුෂ්‍යමන කොට සුළු කණ්ඩායමක් උන්වහන්සේගේ
සුදු ආඥාවන්ට කීකරුව ජීවත් වන බව ලෝකයේ පටන් ගැනීම ඉඳලම අද දක්වා අපිට පෙනෙන්න තියෙන කාරණයක්. උන්වහන්සේ බලවත් වූ පොරොන්දු ආබ්‍රහම්ට දෙනු ලැබුවා. ඒ නිසා මැවීමේ ස්මාරකය වන සබත ස්ථාපිත කිරීමේ සිට වසර 2370 කාල පරිච්ඡේදයක් සබත පිළිබඳව කිසිම සටනක් අපිට හොයාගන්න නැහැ ඊශ්‍රායල් සෙනඟට ඒ කතා කරන අවස්ථාව දක්වාම. නමුත් මෙම කාල පරිච්ඡේදය ඇතුළත දෙවියන් වහන්සේගේ සෙනඟ පරිපූර්ණ සහ ශුද්ධ වූ ජීවිත ගත කරමින් උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වුණ බව ශුද්ධ ලිවිල්ලේ මේ බයිබල් පාඨ තුලින් සාක්ෂි දරනවා. මේ බයිබල් පාඨ තුලින් සාක්ෂි දරනවා. ඒ නිසා මතක තියාගන්නට ඕනේ අපි. උන්වහන්සේ ඒ මිනිස්යාට නියම කළා වූ සතිය දවස් 7 දවස් 6ක් ඔබේ වැඩ කරන්න 7 වෙනි දවස ලෝකීය පටන් ගන්නේදී ආදම් සායවට දුන්නා. ඔබ මා සමග නමස්කාරයට සහභාගී වෙන්න ඕන. ඔබ මෞංකාරයන්ව සිහි කරන්න ඕන. මේ දී අද සාතන් මනුෂ්‍ය කිතුණුවාගේ දෙවියන් වහන්සේගේ දරුවගේ මනසින් ඈඩ් කරලා තිබෙනවා. ඒ නිසා අද ගොඩාක් දෙනෙක් ඉදේ තියාගෙන ඉන්නේ උන්වහන්සේට නමස්කාර කරනවායි කියලා. නමුත් මේ නමස්කාරය උන්වහන්සේ වෙතට එසවෙන්නේ නැහැ. ඒක පැහැදිලිව අපි ශුද්ධ සත්‍යතාවය තුලින් දන්න දෙයක්. ඒ නිසා ඒ ශුද්ධ ඔබ මේ ශුද්ධ ආලෝකය දැනගන්නකොට ඔබගේ සිත දැඩි කර නොගෙන මේ ශුද්ධ සත්‍යතාවයට ඔබ කීකරු විය යුතුමයි. එහෙම වුණොත් පමණ ඔබගේ නමස්කාරය උන්වහන්සේ පිළිගන්න යන්නේ. එහෙම නොකළොත් එදා කායින්ට සිද්ධ වෙච්ච දේ තමයි ඔබට සිද්ධ වෙන්න යන්නේ. ඔබ උන්වහන්සේ බලාපොරොත්තු වන නමස්කාරය ඔබ උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට උන්වහන්සේට දෙන්න ඕන. බලන්න මේ කාරණේ ඔබ කියවල බලන්න නික්මයාව පොතේ 16 වෙනි පරිච්ඡේදය නික්මයාව 20 තමයි දසාඥා පඩත දෙන්නේ. නමුත් ඊට පෙර ඒ ගමනේදී එයාට ඒ ස්වර්ගීය කෑම දෙනු ලැබුවා. මන්න දෙනු ලැබුවා. පැහැදිලිව දෙවියන් වහන්සේ මෝසෙස් තුලින් එයාට මතක් කරලා දෙනවා. අමතක වුණ දේ මතක් කරලා දෙනවා. මොකද කියන්නේ 23 වෙනි පරිච්ඡේදයේ නික්‍රම 16 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ කියනවා ඔහුද ස්වාමීන් වහන්සේ කී කාරණය මේය. හෙට දවස ගරුමය නිවාඩුවක ස්වාමීන් වහන්සේට සිද්ධ වූ සබතය මතක් කරලා දෙනවා මෝසෙස්. හැබැයි මිනිස්සුන්ගේ තිබෙන ඒ දුෂ්ටකම මිනිස්සුන්ගේ තිබුණා වූ ඒ පසුතැවිලි නොවීමේ ආත්මය නිසා එයා මොකද කරේ? දෙවනවාසේ කිව්වා උඹලට 7 වෙනි දවසේ මේ දේවල් දකින්න හම්බෙන්නේ නැහැ කියලා. මිනිස්යාගේ තිබුණු දුෂ්ටකම, මිනිස්යාගේ තිබුණා වූ ඒ අකීකරුකම, හිතුවක්කාරකම නිසා 7 වෙනි දවසෙත් ගියා හොයාගෙන. මොකද කියන්නේ ඊට පස්සේ 28 වෙනි පදේ. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹලා මගේ ආඥාද, ව්‍යවස්ථාද පවත්වන්නට කොපමණ කල් අකමැතිව සිටිනවාද? මේ ප්‍රශ්නේ අද දවසේදී ඔබෙන් අහනවා උන්වහන්සේ. උන්වහන්සේ ඔබෙන් අහනවා එදා ඊශ්‍රායල් සෙනගෙන් ඇහුවාගේ මත් දවසේදී ඔබෙන් අහනවා. මේ ආලෝකයේ මෙච්චර උන්වහන්සේ පැහැදිලිව උන්වහන්සේ ඔබට දී තිබෙනකොට උන්වහන්සේ ඔබෙන් අහනවා අද දවසේදී මේ එදා ඊශ්‍රායල් සෙනගෙන් ආව ප්‍රශ්නේම. ඔවුන් සබත් දවසට අකීකරු වුණ නිසා ඒක ඔවුන්ගේ අර තිබුණා වූ මිශ්‍ර දේශේ එනකොට ඒවත් අරගෙන න්යාවේ. ඔවුන්ගේ පුරුදු ඔවුන්ගේ ඒ ගති ඒ සියල්ල අරගෙන ආවේ. ඒ නිසා ඔවුන් උන්වහන්සේගේ ශුද්ධ ආඥාවන්ට කීකරුවෙන්ට ඔවුන් තුළ පූර්ණ හැරීමක් සිදු වෙලා තිබුණේ නැහැ. අද දවසේදී ඔබට මේ පණිවිඩ එනකොට ඔබ උන්වහන්සේට ඔබගේ ජීවිතයට සම්පූර්ණ ලෙස කීකරුව මේ පණිවිඩයට ඔබ කීකරුවෙන්ට ඕන අවනත වෙන්න ඕන. නැත්නම් ඔබෙන් අහනවා මේ ප්‍රශ්නේ දා ඊශ්‍රායල් සෙනගෙන් අහුවා වගේ මොකද්ද? දෙවියන් වහන්සේගේ උන්වහන්සේ අහනවා නුඹලා මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්නට කොපමණ කල් අකමැතිව සිටිනවාද කියලා ඔබෙන් උත්සාහනවා. ඒ නිසා ඒ කාලේ අද දවසේදී අපි නතර කරලා උන්වහන්සේගේ ශුද්ධ වූ ඒ වැවීමේ ස්මාරකය උන්වහන්සේ බලාපොරොත්තු වන නමස්කාරය 7 වෙනි දවසේදී උන්වහන්සේට ඔප්පු කරන්නට ඔබත් මමත් අපේ සිත කීකරු කරගන්න අවශ්‍යයි. උන්වහන්සේ දේ ඔබෙනුත් මගනුත් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි උන්වහන්සේ ඔබෙනුත් මගනුත් බලාපොරොත්තු වෙනව ඒ ශුද්ධ වූ කීකරුකම. බලන්න දසපනත දෙනකොට උන්වහන්සේ පළමුව මතක් කරන්නේ මොකද්ද කියලා? මම වඩාහි වහල්කමින් ගෙයින් එනම් මිශ්‍ර දේශයෙන් ඔබ පිටට ගෙනාවා නුඹේ දේව ස්වාමින් වහන්සේ. එහෙම කතා කරලා තමයි උන්වහන්සේ දස ආඥා පනත දෙන්නේ. අද දවසේදී උන්වහන්සේ මොනවද කරන්නේ? අද දවසේදී ඔබටත් මටත් උන්වහන්සේ මොනවද කරලා තියෙන්නේ? අලුත් ගිස්මේ හර ලස්සනට කියනවා නුඹලා අන්ධකාරයෙන් විශ්වපත් ආලෝකයට කැඳවා ගත්තා වූ අය උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනායි තෝරාගත් වංශයද රාජකීය පූජකීය සුද්ධ වූ ජාතියද දෙවියන් වහන්සේ සන්තක සෙනගද්ද කියලා.
ඔබව අන්ධකාරයෙන් කැඳවලා තිබෙනවා. අන්ධකාරයේ ජීවත් වෙන්න නොවේ. ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්න ඔබව කැඳවලා තිබෙනවා. ඒක තමයි මිශ්‍ර දේශයන්ට උඹලව අන්ධකාරයේ දේශයේ පාපයේ දේශයෙන් අරගෙන ආවේ මම. ඒ නිසා උඹලට දෙනවා දැන් ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය මගේ ආඥාව උඹලට දෙනවා කියලා නික්මයා 20 වෙනි පතේ මතක් කරලා දෙනවා. උඹලා කොහෙද හිටියේ? දැන් උඹලා ඉන්න ඕනේ කොහෙද කියන කාරණේ උන්වහන්සේ දසාඥා පරත ලියලා දෙන්න ඉස්සලා උන්ට මතක් කරලා දෙනවා. අද දවසෙත් උන්වහන්සේ ඔබට මතක් කරලා දෙනවා. ඔබ අන්ධකාරයේ හිටියේ, ඔබ අඳුරේ හිටියේ, ඔබ මිත්‍යාවේ හිටියේ, ඔබ මුලාවේ හිටියේ. ඔබ මේ මුලාවෙන් ඔබට මේ දින් ආලෝකය ගෙනලා තිබෙනවා. ඒ නිසා ඔබ මගේ ව්‍යවස්ථාවන්ට මගේ නීතියට කීකරුව ජීවත් වුණොත් ඔබට පුළුවන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශුද්ධකම සම්පූර්ණ කරගන්න. උන්වහන්සේ සිහි කරගන්නට කියලා දුන්නේ. ඇයි ඕගොල්ලන්ට මතක ඇති මම දැන් මේ ඉස්සෙල්ලා ඔබට මතක ඇති මම කතා කරා. දවස් 6ක් Tamanගේ වැඩ කරන්නට කියලා 7 වෙනි දවසේ අපි මැවුම්කාරයන් සිහිපත් කරනවා. මොනතරම් ආශිර්වාදයක්ද කියලා හිතන්න. මැවුම්කාරයන් එක කාලය ගත කරන කෙනා තමයි ඒ ආශිර්වාදය ලබන්නේ. ඒ ආශිර්වාදේ ඒ උතුම්කම අත්දකින්නේ. මට ඊයේ අපේ සහෝදරයෙක් කියනවා අනේ මේ වගේ දවසක් අපිට දවස් 2-3ක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා අපිත් එක්ක සම්බන්ධ වුණු සහෝදරයෙක් කියනවා. අයි දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරද්දී අපේ ජීවිතේ ලැබෙන ආත්ම තෘප්තිය, ඒ ලැබෙන සමාදානය, ඒ ලැබෙනා වූ ඒ ගැම්ම නැත්තම් ඒ හැඟීම අනිත් දවස්වල අපිට එන්නේ නැහැ. ඒක ලබන කෙනා තමයි දන්නේ. ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ඔය යහපත් බව රස බල අත්දකින්නේ කියලා. ඊස්ටර් සනකට මේ නීතිය දෙනකොට උන්වහන්සේ නැවත වාරයක් මතක් කරලා දෙනවා මම මැවීමේදී මොකද කළේ කියන කාරණේ. 11 වෙනි පදේ උන්වහන්සේ කියනවා මේ සබත දෙන්නා වූ කඩගෙන කතා කරන්නා වූ බොහෝ තැන්වල උන්වහන්සේ මතක් කරලා දෙනවා. අහසත් පොළොවත් මුහුදත් අර මැවීමේ ස්මාරකය උන්වහන්සේ මැවුම්කාරයන් බව සිහිපත් කරලා දෙනවා. පැහැපර සහෝදර සහෝදරිය මැවීමේ ස්මාරකය සඳහා තමයි උන්වහන්සේ මැවුම්කාරයන්ට උන්වහන්සේ සමග කාලය ගත කරන්නට අවශ්‍ය නිසායි දවස් 6ක් දීලා තිබුණා අපේ වැඩ කරගන්නට. 7 වෙනි දවස් උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වමින් යහපත් ක්‍රියාවේ යෙදෙන්න අසනීප අයව බලන්ට යන්න දේව වචනේ තව කෙනෙකුට කියලා දෙන්නට උන්වහන්සේ ඔබටත් මටත් දවස් 6ක් දීලා තිබෙනවා අපේ වැඩ කරගන්නට. 7 වෙනි දවස් අපි උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වමින් උන්වහන්සේ බලාපොරොත්තු වන සේවයේ නිරත වෙන්න උන්වහන්සේ මේ දවස් දී තිබෙනවා. මොනතරම් ආශිර්වාදයක්ද කියලා කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා දෙන්නේ ඇයි? උන්වහන්සේ දරන් හිටියා. උන්වහන්සේගේ ගලේ කොටලා දුන්න දේ මිනිස්සයා වෙනස් කරන බවට. මිනිස්සයා වෙනස් කරන බවට උන්වහන්සේ දරන් හිටියා. බා ඔබිද්‍රේ තබා තිබෙනවා මේ මැවීමේ ස්මාරකය දාවිත් රජතුමායි සිට දැන් අපි දන්නවා මෝසෙස්ගේ කාලය වෙනකන් අපි ආවා. උන්වහන්සේ ලෝකයේ පටන් ගන්න ඉඳලා ඒනොක් ගැන කතා කරා, ආබ්‍රහම් ගැන කතා කරා, නෝවා ගැන කතා කරා. ඊට පස්සේ අපි ඊස්ට්‍රාසනක ගැන කතා කරලා උන්වහන්සේ මේ දවස නියම කළා. උන්වහන්සේ දුන්නා. එයාට මතක් කරගන්න මෞංකාරයන්ව සිහිපත් කරන්න දුන්නා. දැන් අපි එනවා ඊස්ට්‍රාසනගෙන් ඒ දාවිත් රජතුමාගේ සවුල්ට පස්සේ ආවව දාවිත් රජතුමාගේ සිට නෙහෙමියා දක්වා අපි එනවා කාල පරිච්ඡේදයේ. මම කිව්වේ ඒකයි. පටන් ගන්න ඉඳන් අපි අලුත් පොළොව දක්වාම යනවා. උන්වහන්සේ මේ පද ඔබ ඉදිරියේ තබා තිබෙනවා. සබත් දවසේ යාම පිණිස ගෘහේ මම කියවන්ට යන්නේ නැහැ. දෙක රාජාවලි පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඊළඟට එකලේකම් පොතේ මොකද කාලය මම ඉතුරු කරගන්න ඕන. දෙක එකලේකම් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදේ පැහැදිලිව කතා කරනවා. ඊළඟට ඔබට ඊළඟ බයිබල් පාඩේ මට මේ ස්ක්‍රීන් එක මෙහා වෙන හින්දා ඉන්න මම දෙන්නම්. පොඩ්ඩක් ඉන්න. දෙකලේකම් පොතේ 36 වෙනි පරිච්ඡේදයේ 20 සිට 21 දක්වා ඔබ මේ බයිබල් පාඩේ කියවලා බැලුවොත් ඔබට පැහැදිලි වෙයි උන්වහන්සේගේ දරුවෝ මේ උන්වහන්සේ දුන්නා වූ මැවීමේ ස්මාරකයට කීකරුව ජීවත් වුණා වූ ආකාරය ඔබට මේ බයිබල් පාඩ වලින් ඔබට සොයා ගන්නට හැකියාවක් ලැබෙනවා. දැන් අපි යනවා තාම ඒ නෙහෙමියා දක්වා බයිබල් පාඩ ආමොස්ගේ පොතේ ඔබ කියවලා බලන්න. පැහැදිලිව කතා කරනවා සබත් දවස ගැන. ඊළඟට ඒසායා 56 දෙවෙනි පදේ මොනවද කියන්නේ? මෙය කරන මිනිස්යාද ඊස්ට්‍රාසනය ගැන මේ කතා කරන පැහැදිලිව දෙවෙනවාසේ කියනවා මේ කරන මිනිස්යාද මෙය අල්ලාගෙන සිටමින් සබත් දවස කඩ නොකර එය පවත්වන්නා වූ කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වළක්වන්නා වූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තේ. මතක තියාගන්න. උන්වහන්සේ යෙසායාගේ පොතේ 56 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 7 වෙනි පද දක්වා කතා කරලා බලන්න උන්වහන්සේ විදේශීන්ට ආරාධනා කරනවා.
උන්වහන්සේ විදේශීන්ට ආරාධනා කරනවා කියලා බලන්න. දෙවියන් ස්වාමීන් වහන්සේට මෙහෙ කරන්නටත් ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රේම කරන්නටත් උන්වහන්සේගේ සේවකයන්ට සිට ස්වාමීන් වහන්සේට එකතු වන්නා වූ සබත් දවස කඩ නොකර ඒවා ආරක්ෂා කරන්නා වූ මාගේ ගිවිසුම ලෙස පවත්වන්නා වූ විදේශීන්ද මගේ ශුද්ධ කන්දට පමුණුවා මගේ ආඥා ගෘහයේදී ඔවුන්ට ප්‍රීති වන්නට සලස්වන්නේ. දායපුර සහෝදර සහෝදරිය මෙපමණ මහා තාලෝකය ඔබ ඉතී තියාගෙන හිටියේ මෙච්චර කාල සබත් දවස දුන්නේ ඊශ්‍රායල් සෙනඟට විතරයි කියලා නමුත් මතක තියාගන්න. උන්වහන්සේ මේ දේ ඊශ්‍රායල් සෙනඟට දීලා අනිත් විදේශීන්ව උන්වහන්සේගේ දරුකමට කැඳවන්නට ඒ ජාතියක් හැටියට තෝරගත්තේ ඒ නිසා වෙන හේතුවක් නිසා නෙවෙයි. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟ තෝරගත්තේ විදේශීන්ව දේව දරුකමට කැඳවන පිණිස. මතක තියාගන්න. මාගේ ගෘහයේ සියලු ජනයන්ට ආඥා ගෘහය සියලු ජනයන්ට ඊශ්‍රායල් සෙනඟට විතරක් නෙවෙයි සියලු ජනයන්ට ආඥා ගෘහයක් යයි කියනු ලබන්නේ. මතක තියාගන්න උන්වහන්සේ මේ ශුද්ධ මැවීමේ ස්මාරකය දුන්නේ සියලුම මනුෂ්‍ය වර්ගයාට ඊශ්‍රායල් සෙනඟට විතරක් නෙවෙයි මනුෂ්‍ය වර්ගයාට උන්වහන්සේ මේ දවස දුන්නේ මෞංකාරයන්ව සිහිපත් කරන්න. යෙසායා 58 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා නුඹ මාගේ ශුද්ධ දවසේදී. ඇයි? උන්වහන්සේගේ දවස. උන්වහන්සේ මැවීමේ ස්ථාපිත කළා වූ දවස. මෞංකාරයන්ව සිහිපත් කරන්නට උන්වහන්සේ ස්ථාපිත කළා වූ දවස. මගේ ශුද්ධ දවසේදී. නුඹේ මේ කැවැත්ත නොකරන හැටි නුඹේ පාද සබත් දවසේදී නවත්වාගෙන. සබත් දවස ප්‍රියක කියද්දී ස්වාමීන් වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය කියද්දී කියන්නේ නම් නුඹේව මාර්ගවල නොහැසිර නුඹේම කැවැත්ත නොසේ හිස් වචන කතා නොකර ඊට ගෞරව කරන්නේ නම් කියලා උන්වහන්සේ කතා කරනවා අපිට ආරාධනා කරනවා උන්වහන්සේ සමග නමස්කාරයට ඇතුල් වෙන්න කියලා. ඔබ දන්නවද කතෝලික බයිබලයේ තිබෙනවා තවත් පොත් ගානක් තිබෙනවා එකතු කරලා ඒක දේවානුභාවයෙන් නොවේ කියලා ඒකේ සඳහන් වෙනවා පැහැදිලිව. මට ඒකෙත් හොයාගන්න ඕන ක්‍රිස්තුවස් 170 ක්‍රිස්තු පූර්ව 170 වෙදි පවන ලියලාද ඔයගොල්ලෝ ඒ පොත කියවුවොත් ඒ කතෝලික බයිබලයෙන් මම මේ දේ ගත්තේ ඔබට දැනුවත් කරන්න අවශ්‍ය නිසා මොකද කාලය මෙහෙමියා සිට ක්‍රිස්තුස් වහන්සේ දක්වා ඒ කාලය තුල පවා උන්වහන්සේගේ දරුවන් සබතර කීකරුව ජීවත් වුණ ආකාරය පෙන්වන්නේ මකාබි කියන පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 34 කතා කරන ඒ සබත් දවස කෙලසීමට අපි පිටත්ව නොයන්නෙමු. රජුගේ ආඥාවට කීකරු නොවන්නෙමි කියලා සඳහන් වෙනවා. මේක ඒ කතෝලික බයිබලයේ තිබෙන දෙයක්. මොකද ඒ අයම ඒක හරිම මොකද ඒකට කියන්නේ මේ සරදමක් හැටියට අපි දකින්නේ. මොකද ඒ අය ලිවිසින් මුද්‍රණය කරලා තියෙන ඒ කතෝලික බයිබලයේම සඳහන් කරනවා සබත් දවසේ වැදගත්කම. එදා දෙවියන් වහන්සේගේ සෙනඟ සබතට කීකරු වූ ආකාරයේ මනුෂ්‍ය නීතියට කීකරු නොවි සබතට විශ්වාසවන්ත වූ ආකාරයේ ඔවුන්ගේ බයිබලයේම සඳහන් කරනවා. ලූකේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ හරිය ලස්සනට විස්තර කරනවා උන්වහන්සේ තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසේදී සිනගෝගයට ඇතුළව කියවන පිරිස නැගුණාය කියලා. උන්වහන්සේට පුරුද්දක් වෙලා තිබුණා. උන්වහන්සේ මෞංකාරය හැටියට උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තට පස්සේ උන්වහන්සේ කොච්චර අලංකාර දෙයක්ද කියලා උන්වහන්සේගේ දෑතින් උන්වහන්සේ තමයි මෞංකාරය. යොහන්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේ සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ කියලා. ඒ නිසා උන්වහන්සේ ආර ලස්සනට ඒ දවස උන්වහන්සේ මිනිසෙක් හැටියට පූර්ණ මිනිසෙක් හැටියට උන්වහන්සේ සත්‍යෙන් දවසට කීකරු හිටියා. ලූකේ පොතේ 26 23 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ මරණයෙන් පස්සේ එතන කතා කරනවා මොකද ඔහු හැරී ඇවිත් ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තේ කියලා නවත්ත ගත්තායි කියලා. ඊළඟට උන්වහන්සේ පැහැදිලිව කියනවා මිනිස්සු මාර්ගය පොතේ දෙවෙනි පරිච්ඡේදය මොකද්ද? ඊශ්‍රායල් සෙනඟ උදෙසා නියම කරන ලද්දේ නෑ. මිනිස්යා උදෙසා තමයි ඒ දුන්නු දේ මතක් කරලා දෙනවා ආදම් සහ ඒවට දුන්නු දේ. මේ අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතක් කරලා දෙනවා මිනිස්යාට. දාවර සහෝදර සහෝදරිය ගොඩක් දෙනෙක් කියනවා මේ උන්වහන්සේගේ කුරුසියේ පූජාවෙන් මේ ගැන අපි ඉදිරි සතියේදී කතා කරන්නට යනවා ඊළඟ පාඩම මේ ගැන කතා කරන්නට යන්නේ. මොකද මේ මිනිස්සු වැරදි විදිහට විශේෂයෙන් දේව වචන උගන්වනවා අය වැරදි විදිහට මේ දේ උගන්වන නිසා. එතන කියන්නේ මොකද්ද? නුඹලාගේ පලා යාම උන්වහන්සේ දේවමාලිගාවේ විනාශය ගැන කතා කරද්දී කියනවා මොනවද මේ උන්වහන්සේ ගෙන් පස්සේ ක්‍රිස්තුවස් 70 වෙදි සිද්ධ වෙන්න යන දෙයක් ගැන උන්වහන්සේ කතා කරලා කියනවා නුඹලාගේ පලා යාම ශීත කාලේව සබත් දවසකවත් නොවන හැටියට යාඥා කරන්ටි කියලා සබත් දවසට තිබෙන ස්ථානය නැත්නම් ඒ උතුම්කම මිනිස්යාට පැහැදිලි කරලා දෙනවා. ක්‍රිස්තුවස් 70 වෙදි දේවමාලිගාව විනාශ කරන ලබුවා. නමුත්
ගොඩාක් දෙනෙක් හිතේ තියාගෙන ඉන්නවා කුරුසේ පූජාවෙන් ඒ ඉවත් වුණායි කියලා. අපි ඒ ගැන සවිස්තරාත්මකව ලබන සතියේදී කතා කරන්න යනවා. බලන්න ඊට පස්සේ එනවා අපි ක්‍රිස්තුස් වහන්සේගෙන් පස්සේ අපෝස්තුලවරු මේ ඔවුන්ගේ සේවා කාලය තුල ඔවුන් ඒ සබතට කීකරුව ඒ নমස්කාරයේ ඔප්පු කළා වූ ආකාරයේ ක්‍රියා 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ සබත් දවසේදී ඔවුන් සිනගෝගේට ඇවිල්ලා දේව වචනේ කතා කළා ඉගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රියා 13:42 කතා කරනවා. ඊළඟ සබත් දවසේදී ඔවුන්ට දේව වචනේ උගන්වන්නට එන්ටේ කියලා ඉල්ලුවායි කියලා ක්‍රියා 13:44 ඊළඟ සබත් දවසේ දෙවියන් වහන්සේගේ වචනේ අසල පිරිස නුවර වැසි සියල්ලම වගේ රැස්ුණායි කියලා ඊළඟට ක්‍රියා 16:13 ඔබට ඇත්තෙන්ද මේ මේ දේවල් ඔබට දී තිබෙනවා. ඊළඟට පවුල් සබත් දවස්වල සිනගෝගවල උගන්වලා යුදෙව්වරුන් ග්‍රීකවරුන්ට ඇදහිල්ල පමුණවා ගන්න උත්සාහ කළායි කියලා. ඊට පස්සේ එනවා අපෝස්තලවරුන්ගේ දුන්නා වූ ආදර්ශය ඉගැන්වීම්. බලන්න පවුල්තුමා කතා කරනවා ක්‍රියා 17:22 සහ 3 උන්වහන්සේට පුරුද්දක් වෙලා තිබුණා. උන්වහන්සේ සබත් දවසේ උන්වහන්සේ නමස්කාර කරන් සිනගෝගයට ගිහිල්ලා. බලන්න පවුල්තුමා මොනවද කියන්නේ? පවුල් තමාගේ පුරුණ ලෙස ඔවුන් ළඟට ගොස් සබත් දවස් 3ක් ඔවුන්ට කතා කර. පවුල්තුමාට තේදී පුරුද්දක් වෙලා තිබුණා. ඔන්න පවුල්තුමා මොනවද කියන්නේ කොරින්ති පොතේ? මා ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්නාක් මෙන් නුඹලා මා ආදර්ශයට ගන්නටි කියලා කියනවා. උන්වහන්සේ පවුල්තුමා ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගත්තා. උන්වහන්සේගේ පුරුද්ද ලෙස උන්වහන්සේ ගිහිල්ලා සබත් දවසේදී සිනගෝගයට ඇතුළට නමස්කාර කරා. සබත් ඒ ආදර්ශය පවුල්තුමා අරගෙන පවුල්තුමා බැදලි කරන හේබ්‍රේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 සිට 10 දක්වා මම හිතන්නේ අපේ අනුරාධ සහෝදරයා දවසේ සිතුවිල්ල හැටියට මේ අලුත් අපේ සහෝදර සහෝදරයන්ට හරි ලස්සනට විස්තර කරලා දුන්නා. මේ සබත් නිවාඩුව කාවෙනද දෙවියන් වහන්සේගේ සෙනඟට කවුද අපි අද දවසේදී? අද අපි කවුද? දෙවියන් වහන්සේගේ සෙනඟ. මේ නිවාඩුව මැවීමේදී ඒ ස්ථාපිත කළා වූ ස්මාරකය. මේ නිවාඩුව මේ විශ්‍රාම ස්ථානය මේ සබත නිවාඩුව විශ්‍රාමය උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ ඉතුරු කර තිබෙන බව පැහැදිලිවම දේව වචනයේ සඳහන් වෙනවා. ඒ නිසා එපිස පොතට යනකොට උන්වහන්සේ නැවත වාරයක් පවුල්තුමා කතා කරනවා මොකද්ද? ආඥාව ගැන. පස්වෙනි ආඥා පොරොන්දුවක් ඇති එකම ආඥාව ගැන කතා කරනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ පූජාවෙන් පස්සේ අයි පවුල්තුමා ආඥා ගැන කතා කරන්නේ. පවුල්තුමා විතරක් නෙමෙයි දැන් ඔබ ඉදිරියේ තබන්න මේ පවුල්තුමා කතා කළා මේ ශුද්ධ ව්‍යවස්ථාව ගැන පවුල්තුමා ලියා තිබෙනවා සීල බයිබල් පාඩ ඔබ ඉදිරියේ තබා දෙනවා. මට කාලය ඉතුරු කර ගන්න ඕන නිසා ඔබට පේනවා ගාලාති 3:24 කතා කරනවා උන්වහන්සේ මේ ශුද්ධ ව්‍යවස්ථාව දීලා තිබෙන ගුරුවරයෙක් ඇටියට උන්වහන්සේ වෙතට එන්නට අදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබුවා ඔබත් මමත් මේ උන්වහන්සේට කීකරුව ජීවත් වෙන්නට උන්වහන්සේ අපිට දී තිබෙනවා ව්‍යවස්ථාව ගුරුවරයෙක් හැටියට. ව්‍යවස්ථාව අපව ගලවන්න යන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව කරනකොටගෙන ඔබටත් මට පාපකම අවදීලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්තෙන් වසලා ඔබටත් මටත් මඟ පෙන්වනවා ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගිහිලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශුද්ධවන්ත ජීවිතය ඔබට මට ගත කරන්න. ඒ නිසා රෝම පුතේ 13:10 කතා කරනවා පැහැදිලිව උන්වහන්සේට දක්වනවා ප්‍රේමය නම් උන්වහන්සේගේ ශුද්ධ ආඥාවලට අනුව ජීවත් වීම කියලා. පවුල්තුමා නැවත කතා කරනවා රෝම පොතේ මම මේ බයිබල් පාඩ ඔබට දීලා තිබෙන්නේ මට කියවන්න වෙලාවක් නැති නිසා රෝම 7:7 කියවලා බලන්න, රෝම 6:15 කියවලා බලන්න, රෝම 3:20 කියවලා බලන්න, රෝම 3:31 ඊළඟට අපි යනවා යාකෝබ්තුමාට. දැන් මේ පවුල්තුමා කතා කරලා පවුල්තුමා මේ ශුද්ධ වූ ආඥාවල නැත්තම් ඒ ව්‍යවස්ථාවේ වැදගත්කම පවුල්තුමා මෙච්චර ලස්සනට පැහැදිලි කරලා දීලා ඊට පස්සේ මෙතන හරිය ලස්සනට කියනවා රෝම 6:15 එසේවි නම් කිමෙක්ද අපි ව්‍යවස්ථාවේ නෝ කරුණාවේ යටතේ සිටින නිසා පව කරමුද කියලා අහනවා. අවශ්‍ය නොවේවා. මොකද උන්වහන්සේ අපිට දී තිබෙන කීකරුකව උන්වහන්සේට කීකරුව ජීවත් වෙන පිණිස. යාකෝබ්තුමා හරිය ලස්සනට විස්තර කරනවා. මග්නිසාද යමෙක් දුරු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩකලේ නම් ඔහු සියල්ලටම වැරදිකාරයෙක් කියලා. යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදය 25 කියනවා. නමුත් නියම නිදහස්කමේ උන්වහන්සේ ඔබවත් මාවත් පාපයෙන් නිදහස් කරලා ඒකයි ඊශ්‍රායල් සෙනඟට දසාඥා පනත දෙනකොට ඔබ නිදහස් කරලා මම ගෙනාවා. වහල් බවින් නිදහස් කරලා ගෙනාවා මාත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. නිදහස්කමේ මිනිස්සෙක් පාපයේ වහලෙක් නොවි අපි උන්වහන්සේගේ ශුද්ධ ආඥාවන්ට කීකරුව ජීවත් වෙනකොට අපි තවත් පාපයේ වහල්ලු නොවේයි.
උන්වහන්සේ ඔබටත් මමත් මේ නිදහස්කමේ ව්‍යවස්ථාව නිදහස්කමේ නිදහස් ජීවිතයක් ගත කරට උන්වහන්සේගේ ආඥා ඔබටත් මට දී තිබෙනවා. පාපයට සාතන්ට වහලෙක් නොවි ජීවත් වෙන්නට මේ දේ තේරුම් ගමු අපි. ඊට පස්සේ අපි දන්නවා යොහන්තුමා පැහැදිලිව කතා කරනවා. එල්දරාපතේ 12 වෙනි පරිච්ඡේදයේ දිව්‍යන් වහන්සේගේ සෙනග තුල තිබෙනා වූ ප්‍රධානතම කාරණය එල්දරාව 12:17 කියවලා බලන්න. මහා සර්පයා එනම් සාතන් ස්ත්‍රිය සභාව කෙරේ උදාස් වී දිව්‍යන් වහන්සේගේ ආඥා පවත්වනවා. ඒ ආඥාවේ හතරවෙනි පනත කොහොමද? උන්වහන්සේගේ ශුද්ධ වූ ඒ ශුද්ධ වූ සත්‍යතාවය නැත්නම් උන්වහන්සේගේ ස්මාරකය හතරවෙනි පනත ආඥා පවත්වන මේ සාතන් සටන තියෙන්නේ වෙනත් ක්‍රිස්තියානි අයවලුන් එක්ක නෙවෙයි. සාතන්ට සටන තියෙන්නේ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන සෙනක සමග. ඒ දේ අපි මතක කර අනිත් සියලු අවස්ථාවලදී උට කිසිම සටනක් නැහැ අනිත් ක්‍රිස්තියානින් සමග. සටන තියෙන්නේ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන සමග. නමුත් උන්වහන්සේ අපේ පක්ෂයෙන් සිටින නිසා අපි බය නොවී සිටිමු. 14 වෙනි පරිච්ඡේදයේ එල්දරව් 12 වෙනි පදේ කියනවා මේ දිව්‍යනාථගේ ආඥාද උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට ආරක්ෂා කරන්නා වූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේ ශුද්ධවන්තයන් තුළ තිබිය යුතු ප්‍රධාන කාරණයක් තමයි උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම. යොහාන් පොතේ 2 යොහාන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ 6-7 කියනවා ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමේ ආඥාව නම් නුඹලා පටන් ගැනීමේ සිට අසූලස ප්‍රේමයේ හැසිරීම මංසාද උන්වහන්සේගේ මාංශාකාරයෙන් පැමිණීම ගැන කතා කරනවා මිනිස්සු. මේක ගොඩක් වෙලාවට මෙතන තමයි ඒ අය විරුද්ධ ක්‍රිස්තුස් බව පැහැදිලි කරනවා. ඊට පස්සේ 1 යොහාන් 5:3 කියනවා මංසා දිව්‍යන් වහන්සේට ප්‍රේම වීම නම් ඇයි උන්වහන්සේට ප්‍රේම කරන තමයි උන්වහන්සේ දවස නිර්මාණය කළේ ලෝකයේ පටන් ගන්නෙදී. උන්වහන්සේගේ ශුද්ධ වූ ආඥාවන්ට කීකරුව ජීවත් වීම. පාපය කියන්නේ නොපනත්කම පඩක් කඩ කිරීම. උන්වහන්සේ දුන්නා වූ ආඥාවන්ට අකීකරු වීම තමයි පාපය කියලා කියන්නේ. එහෙනම් ඔබ උන්වහන්සේ බලාපොරොත්තු වන නමස්කාර උන්වහන්සේට දෙන්නේ නැත්නම් එතන අකීකරුකම බව අමතක කරන්න එපා. දේවචනේ පැහැදිලිව කියනවා 1 යොහාන්ගේ පොතේ 2 වෙනි පරිච්ඡේදය 3-4 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු අපි උන්වහන්සේ හඳුන්වන බව දනිමු. උන්වහන්සේ හඳුන්වීමේ කියා ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ද සැබෑව දෝ තුල නැත කියලා. ඒ නිසා අපි බොරුකාරයෙක් නොවෙමු. උන්වහන්සේ ඔබෙනුත් මගනුත් බලාපොරොත්තු වෙනවා මේ ශුද්ධවන්ත ජීවිතයට ඔබත් මමත් ඇතුල් වෙන්න ඕන ඒ ශුද්ධ වචනෙට කීකරුව. දැන් අපි එනවා කවදද මේ දේ වෙනස් කරේ? කවුද වෙනස් කරේ? මේ මැවීමේ ස්මාරකය උන්වහන්සේ දුන්නා වූ සතියේ 7 වෙනි දවසේ කවුද වෙනස් කරේ කියන කාරණේ. ඔබට මේ ඔබ ඉදිරියේ තබා තිබෙනවා. මුල් ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය අපිට ක්‍රිස්තුවර්ෂ 321 දක්වාම අපිට හම්බෙන දේ තමයි උන්වහන්සේගේ දරුවෝ විශ්වාසවන්ත බව. හැබැයි 321 දී කොන්ස්ටන්ටින් කියන අධිරාජ්‍යය විසින් මොකද කරේ? මේ දවස වෙනස් කරලා මොකද මිත්‍යා දෘෂ්ටිය ආවා සභාවට. මිත්‍යා දෘෂ්ටික රෝමයේ හිටියා වූ නායකයෝ ඒ ආණ්ඩුකාරයෝ අධිරාජ්‍යයන් නැත්නම් ඒ රාජ්‍ය පාලකර ආයව ක්‍රිස්තියානි ධර්මයේ වැළඳගෙන එතෙන්ට ඔවුන්ගේ තිබුණා මිත්‍යා දෘෂ්ටික ඒ කලාව පිළිවෙත් සහ නමස්කාරයන් ගෙනල්ලා සභාවට එකතු කරලා සභාව දුෂ්‍ය කළා. සත්‍යතාවයේ කෙලසුවා. එතකොට මේ ආකාරයෙන් ඔවුන් සබත ඔවුන් වෙනස් කළා. සතියේ 7 වෙනිදා ඔවුන් නමස්කාර කරේ ඉරු දෙවියන්ට. ඔවුන් තමයි නම් තිබ්බේ. ක්‍රිස්තියානි ඒ ආව සූර්යයාට තමයි ඔවුන් මුල් තැන දුන්නේ සතියේ පළවෙනිදා. චන්ද්‍රයා ඒක ඔබ දන්නවා අඟහරු බුධ බ්‍රහස්පති සිකුරු සෙනසුරු. එතකොට ඔවුන්ගේ ප්‍රමුඛත්වය දෙන්න ලැබි ඔවුන්ගේ නමස්කාරයේ ප්‍රමුඛත්වය දෙන්න ලැබි ඉරු දින ඉරට මෙන්න දවස වෙනස් කරපු ස්ථානය අපිට හම්බෙනවා. දායබර සහෝදර සහෝදරිය ඊළඟට ඔබ ඉදිරියේ තබා තිබෙනවා විශේෂයෙන් මේ කාරණේ මොකක්ද දන්නවද? ඒ තමයි ඒ කතෝලික සභාව විසින් ක්‍රිස්තු වර්ෂ 336 දී ඔවුන් සබත වෙනස් කළා ඒ කාරණේ. ඔබට මම යම් දෙයක් ඔබට පෙන්නනවා. ඔබට පේනවා ඇති මේ ලියවිල්ල ඔවුන් ඔබ කියොත් 49 වෙනි පිටුවට මම ගිහින් පෙන්නන්නම්. 49 වෙනි පොතේ පැහැදිලිව කතා කරනවා. මම මේ ડોකියුමන්ට් එක අවශ්‍ය නම් ඔබට දෙනවා. Which is the Sabbath day? Saturday is the Sabbath day. සෙනසුරාදා සබත් දවස. එහෙනම් ඇයි අපි ඉරිද පවත්වන්නේ? ඒ අය වෙනස් කරපු බව ඒ ක්‍රිස්තු වර්ෂ 336 දී ඒ ලවෝදීසියා නැත්තම් ඒ කතෝලික ඒ මහා සභාව රැස් වුණ අවස්ථාවේදී උන් ඒ දේ වෙනස් කරපු බව පැහැදිලිව කතා කරනවා. මේ දේ වෙනස් කිරීම දැන් ඔබට පැහැදිලිව පේන දෙයක්. ඒ නිසා අමතක කරන්න එපා.
තව ඔබට මම පෙන්නනවා සර්මන් එක. කියන්නේ ඉදිරිපත් කිරීමක් කතෝලික I have පූජකවරයෙක් කළා. repeatedly හොඳට offered අහගන්න මේ. $1,000 to anyone who can prove to me from the Bible alone that I am bound to keep Sunday holy. There is no such law in the Bible. It is a law of the Holy Catholic Church alone. The Bible says, "Remember the Sabbath day to keep it holy." The Catholic Church says, "No. By my divine power I abolish the Sabbath day and command you to keep holy the first day of the week." And lo, the entire civilized world bows down in a reverent obedience. සමාවෙන්න මොකද මට වීඩියෝ එක මම වාට YouTube එකෙන් පෙන්නන්න. YouTube එකේ හැමෝටම බලා ගන්න පුළුවන් එක. මං YouTube එක ඔබට පෙන්නන්න. මේ තියෙන්නේ YouTube එකේ වීඩියෝ එක. ඔබට පුළුවන් ඒ දේ බලා ගන්න. Remember the Sabbath day. I have repeatedly offered $1,000 to anyone who can prove to me from the Bible alone that I am bound to keep Sunday holy. There is no such law in the Bible. It is a law of the Holy Catholic Church alone. The Bible says, "Remember the Sabbath day to keep it holy." The Catholic Church says, "No. By my divine power I abolish the Sabbath day and command you to keep holy the first day of the week." And lo, the entire civilized world bows down in a reverent obedience to the command of the Holy Catholic Church. T. Enright, CSSR, in a lecture at Hartford, Kansas, February 18th, 1884. The Catholic Church for over 1,000 years before the existence of a Protestant, by virtue of her divine mission, changed the day from Saturday to Sunday. The Catholic Mirror, September 23rd, 1893. Question: which is the Sabbath day? Answer: Saturday is the Sabbath day. Question: why do we observe Sunday instead of Saturday? Answer: we observe Sunday instead of Saturday because the Catholic Church in the Council of Laodicea, AD 336, transferred the solemnity from Saturday to Sunday. Peter Geierman, The Convert's Catechism of Catholic Doctrine, 2nd edition, 1910, page 50. හොඳයි මම ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් මේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා ඔබට බලන්න පුළුවන් මේ බිෂොප් වරෙක් නැත්තම් කතා කරන්නේ ඔහු පැහැදිලිව කතා කරනවා ඔහු සාක්ෂි දෙනවා කවුද මේ දවස වෙනස් කරේ කියන කාරණේ කාලය ප්‍රබලව ප්‍රශ්නයක් නිසා මම තව යන්නේ නැහැ එයා කියනවා ලෝඩ්ස් ඩේ නැත්තම් දෙවි ස්වාමීන් වහන්සේගේ දවස කවද්ද කියලා එයා කියන්නේ ඉරිදා දවසේ කියලා. නමුත් සුද්ධ ලියවිල කිසිම පවත්තනමක් නැහැ. සුද්ධ ස්වාමීන් වහන්සේගේ දවස ඉරිදා හැටියට. මොකද යසායා 58 කියන ඔබ මාගේ සුද්ධ දවසේදී මාගේ දවස උන්වහන්සේගේ දවස සබත් දවස සතියේ 7 වෙනිදා බව පැහැදිලිවම උන්වහන්සේ සුද්ධ ලියවිල කියා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ දේව වචනය තුලින් ඔප්පු කරන්නට. ක්‍රිස්තුස් වහන්සේ දවස වෙනස් කළාය කියලා. උන්වහන්සේගේ ගෝලය වෙනස් කළාය කියලා. උන්වහන්සේ පළවෙනිදා උත්ථානය වුණ නිසා සබතේ ශුද්ධ භාවය පළවෙනි දවසට මාරු කළාය කියලා මොනම හේතුකටවත් ඔවුන්ට හොයාගන්න හැකියාවක් නැති බව අමතක කරන්න එපා. දැන් අපිට පෙන්නනවාම උන්වහන්සේගේ ඒ සෙනග දැන් අපොස්තලවරු ගැන කතා කරා ඊළඟට අපොස්තලවරුන්ගෙන් ඉඳලා ක්‍රිස්තු වර්ෂ 600 දක්වාම ඔබ දන්නවද මේ දේවල් සෑහෙන මම ඉංග්‍රීසියෙන් දීලා තියෙන මට පරිවර්තනය කරගන්න හරි පරිවර්තනය එන්නේ නැති නිසා ඔබට මේ දේවල් මම දීලා තිබෙන්නේ. ඒ නිසා ඒ ක්‍රිස්තු වර්ෂ 600 දක්වාම මේ අශුද්ධ වූ සත්‍යතාවයට 7 වෙනි දවසේ ආලෝකයට කීකරුව උන්වහන්සේ බලාපොරොත්තු වුණු නමස්කාරය දුන්නා. කවුද? ටෙන්සිල්වේනියාවේ, බොහිමියාවේ, රුසියාවේ, ජර්මනියේ, ඕලන්දයේ, ප්‍රංශයේ, එංගලන්තයේ මේ රටවල ආයේ හිටියා. උන්වහන්සේට විශ්වාසවන්තව නමස්කාර කරපු අය. ඒ අයව හඳුන්වුවේ
සැබටේරියන් හැටියට එයා තමයි අය හඳුන්වන්නේ. ඔබට පේනවා ඇති මේ සියලු පොත්වලින් මම හොයාගෙන ඔබ ඉදිරියේ තබා තිබෙන්නේ. ඒ වගේම මේ මම ජීවත් වෙන මේ එංගලන්ත රටේ පවා බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ශුද්ධ සබත් දවසට කීකරුව ඒ සබත් දවස පවත්වමින් ජීවත් වුණ මේ ආටිකල් එක තමයි ඔබට මේ දීලා තිබෙන්නේ. රෙෆරන්ස් පැහැදිලිව දීලා තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ පොත් මේ ලියවි කියලා අවශ්‍ය නම් ඔබට පුළුවන් මම ඔබට දෙන්න සූදානම්. ඊළඟට ඇමරිකාවේ ඒ අය කොයි ආකාරද නිශ්චිත වූ සබත් දවසට මුල් තැන දීලා උන්වහන්සේගේ ශුද්ධ සබත් දවස පවත්වගෙන ආවේ කියන කාරණා 1800 ගණන් 1844 දක්වා මේ අය කොහොමද මේ ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ගෙන් පස්සේ 1844 දක්වාම කොයි ආකාරයෙන්ද 40 ගණන් දක්වා මේ අය කොහොමද මේ ශුද්ධ ආඥාවන්ට කීකරු ශුද්ධ දවසට ගෞරව කළේ කියන කාරණේ මේ සියලු විස්තර ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් දීලා තිබෙනවා. මොකද සිංහලයට පරිවර්තනය කරන්න උත්සාහ කරා හරියට තේරුම එන්නේ නැහැ. ඒ නිසායි මම මේ විදිහටම දීලා තියෙන විදිහටම රෙෆරන්ස් එක්ක ඔබට මේ දේවල් ගත්තේ කොහෙන්ද කියන කාරණයක් ඔබට දීලා තියෙන නිසා අපි උන්වහන්සේ ස්තුතිවන්තයෙමු. උන්වහන්සේගේ දවස් දැන් අවසානයේට අපි ඇවිල්ලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ අද දක්වා මේ ශුද්ධ වූ දවස ඔබටත් මටත් নমස්කාරයේ දවස හැටියට දීලා තියෙනවා. ඒ ලෝකයේ පටන් ගන්නේදී ස්ථාපිත කළ උන්වහන්සේගේ ඒ සිහිවටනය. එහෙමනම් අපි අලුත් පොළොවේදී මේ දේ කරන්නට යනවද? යෙසායා 66 22 සහ 23 මොනවද කියන්නේ? මග්නිසාද මා විසින් සාධන අහසද්ද අලුත් පොළොවද මා ඉදිරියේ පවතිනාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ස්වාමීන් වහන්සේ කියනසේක. තවද අමාවකක් පාසාද සබත් දවසක් පාසාද මා ඉදිරියේ නමස්කාර කරන්නට සියලු මිනිස්සුන්නේ ස්වාමීන් වහන්සේ කියනසේක. මතක තියාගන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ දවස් අපි උන්වහන්සේගේ උන්වහන්සේ අපිට දෙන්න යනා වූ ශුද්ධ අලුත් පොළොවේදී ඒ දී කරන්ට පෙර අපි උන්වහන්සේ සමග නමස්කාරයෙන් උන්වහන්සේගේ සත්වෙනි දවසේදී උන්වහන්සේගේ දවසේදී එකතු වීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන නිසා ජීවන වෘක්ෂයට අයිතිකාසිකම් ලබන්නට දොරටුවෙන් ඒ නුවරට ඇතුල් වෙන්න අපි අපේ සලු සෝදාගෙන අපේ ඒ පරණ පාපේ නැත්තලා උන්වහන්සේ පාපේ දේශයෙන් ගෙනල්ලා උන්වහන්සේ අපිට මේ ශුද්ධ දවස දී තිබෙන්නේ මොනවා කරන්න පිණිසද? උන්වහන්සේ සමග අලුත් වෙලා අලුත් ගමනක් යන පිණිස. ඒ නිසා අපේ ජීවිත අපි සූදානම් කරගන්න උන්වහන්සේගේ හඬට කීකරු වෙමු. අපේ සිත් දැඩි කර නොගෙන උන්වහන්සේ බලාපොරොත්තු වෙනා මේ ශුද්ධ නමස්කාරය අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට උන්වහන්සේගේ දවසේදී උන්වහන්සේට පුද කරමු. එසේ කරන්ට ඔබට මට උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසුස් පිහිටයි.